හරිද අයබෝවන් අද අපි ඉගෙන ගන්නේ 10 වසර සරල රේඛයේ චලිතය පාඩමේ දෙවෙනි කොටස චලිත ප්‍රස්ථාර කියන කොටස. හැබැයි ඊට කලින් ගිය සතියේ අපි කතා කරපු සරල රේඛයේ චලිතය කොටසේ මේ සමීකරණ කොටස සාරාංශය මම ලිව්වා. ඒක ඔයාලට මම ගෙදර වලක් පිළිවෙලක් දුන්නා ගෙදරදී මම කරන්න කියලා. ඒක බලන්න මේ විදිහට කරේ කියලා මම වේගෙන් පැහැදිලි කරන්නම්. එක පළවෙනි කතා කරේ භෞතික රාශි කියන්නේ මොනවද කියලා. භෞතික රාශි කොටස් දෙකයි දෛශික රාශි සහ අදිශ රාශි කියලා. ඒකේ දෛශික රාශියේ ලක්ෂණ තමයි පුතේ දිශාවක් සහ විශාලත්ව අගයක් තියෙනවා. අදිශ රාශියේ ලක්ෂණ තමයි විශාලත්ව අගයක් පමණයි තියෙන්නේ. ඒකට දෙන උදාහරණ මම මෙතන දැම්මා. ඊට පස්සේ ප්‍රවේගය. ප්‍රවේගය කියන්නේ විස්ථාපන වශයෙන් ශීඝ්‍රතාව, විස්ථාපන වෙදීම කාලය කියන කාරණා. ඊළඟට ඒකාකාර ත්වරණය ගැන කතා කරා. ත්වරණය කියන්නේ ප්‍රවේගය වෙනස බෙදීම කාලය, ප්‍රවේගය වෙනස් වීමේ ශීඝ්‍රතාව. ඒ කියන්නේ ඒක SI එකකයේ ms/2 ත්වරණයට ඍණ උත්තරයක් ආවොත් හරිද මන්දනය කියලා අපි හඳුන්වනවා. වෙනස් වෙන ප්‍රවේගයක් තියෙනකොට උදාහරණයකට අපි නගර දෙකක් අතර යම්කිසි විස්ථාපනයක් වෙනවා නම් විස්ථාපනය පුතේ වෙනකොට සමහර වෙලාවට නතර වෙනවා, වේගෙන් යනවා, හිමින් යනවා. අන්න ඒ වගේ අවස්ථාවකදී අපි විස්ථාපනය ගණනය කරන්නේ ඒ ගමන් කරපු මුළු විස්ථාපනය මුළු කාලෙම බෙදනවා. ඒ කියන්නේ නගර දෙක අතර ගියපු මුළු විස්ථාපනය ඒ වාහනේ නැත්නම් ඒ වස්තුව ගමන් කරපු මුළු කාලෙම බෙදපුවාම වෙන උත්තරය. ඒකට අපි කියන මධ්‍යක ප්‍රවේගය කියලා. ඒ කාරණාව කතා කරා. ඊට පස්සේ ත්වරණයක් තියෙන වෙලාවක, කියන්නේ ප්‍රවේගයේ වෙනසක් තියෙන වෙලාවක විස්ථාපනය හොයන්න කිව්වොත් අපි හොයන්නේ මධ්‍යක ප්‍රවේගය වරක් කාලය කියන කාරණාවෙන්. හැබැයි මෙතන මධ්‍යක ප්‍රවේගය කියන්නේ මෙතන මධ්‍යක ප්‍රවේගය නෙමෙයි. එතන ගන්නේ ආරම්භක ප්‍රවේගයයි අවසාන ප්‍රවේගයයි දෙක එකතු කරලා දෙකට බෙදෙන උත්තරයක් තමයි ගන්න. හරිද? බෙදලා කාලයෙන් වැඩි කරන්නේ මේ කාරණා ටික තමයි ගියස තියෙන කතා කරමු සාරාංශ ටික. ප්‍රස්ථාරයක් නිරූපණය කරන්න කලින් ප්‍රස්ථාරයක නිරූපණය කරන්න කලින් ප්‍රස්ථාරයක් අඳින විදිය සහ ප්‍රස්ථාරයක අනුක්‍රමණය ගණනය කරන විදිය ගැන ඉස්සෙල්ලා කියලා දෙන්නම්. මුලින්ම දාගන්න පුතේ ප්‍රස්ථාරයක් හඳුනා ගැනීම කියලා මාතෘකාවක්. ඊට පස්සේ පුතේ ප්‍රස්ථාරයක ප්‍රධාන වශයෙන්ම තියෙනවා අක්ෂ දෙකක්. සිරස් අක්ෂයක් තියෙනවා. ඒ අක්ෂයට අපි කියනවා y කියලා. තිරස් අක්ෂයක් තියෙනවා. එයාට අපි කියනවා x කියලා. හරි පුතේ මෙන්න x අක්ෂයත් y අක්ෂයත් මෙන්න මේ වගේ ලකුණු කරගත්තා කියමුකෝ මම. ඒකේ x අක්ෂය හමු වෙන්නේ බිඳුවක්, y අක්ෂයේ එන බිඳුවක්. බිඳුවේ බිඳුව ඛණ්ඩාංකය. මේකට අපි කියනවා පුතේ මූල ලක්ෂය කියලා. හරි. ඊළඟ කාරණාව අපි මේක කොහොමද ලකුණු කරන්නේ? මම ඔයාලට දෙන්නම් උදාහරණයක් විදිහට මෙන්න මේ වගේ එකක්. මම නිකන් කීපයක් ලකුණු කරලා පෙන්නන්නම්. 2 4 දෙක කියලා කියන්නේ y ඛණ්ඩාංකයනේ. y ඛණ්ඩාංකයේ දෙකක්. මෙන්න මේක x ඛණ්ඩාංකයේ 4ක්. මෙන්න මෙහෙම එකතු වෙන තැන තමයි මෙන්න මේ ලක්ෂය ලකුණු කරන්නේ අපි. ඊළඟ කාරණා පුතේ 4 6 y ඛණ්ඩාංකයේ 4 කියන එකත් x ඛණ්ඩාංකයේ 6 කියන තැනත් මෙන්න මේ ලක්ෂය එකතු වෙන තැන තමයි පුතේ ලකුණු කරන්නේ. හරි. අන්න ඕම ඔය විදිහට තමයි ප්‍රස්ථාරයක් ලකුණු කරන්නේ. මෙන්න මෙහෙම ඉරියන් දින්නේ නැහැ. ඔය කට්ටියට මම මේ ලේසි වෙන්න මේ යන්නේ. හරි. මෙන්න මෙහෙම පුතේ ලකුණු කරගත්තා. හරි. ඊට පස්සේ මම කියලා දෙන්නම් මේක ලකුණු කිරීමනේ. ඊට පස්සේ මම කියලා දෙන්නම් කොහොමද අනුක්‍රමණයක් හොයන්නේ කියලා. හරි. අපි නිකමට උදාහරණයකට ගමු අපි මෙන්න මේ වගේ ප්‍රස්ථාරයක් අපිට හඳුනා කියලා. මම උදාහරණයකට මම මෙන්න මේ වගේ ප්‍රස්ථාරයක් අඳින්නම්. මූල ලක්ෂ්‍ය හරහා යන මෙහෙම ඛණ්ඩාංක සහිත ප්‍රස්ථාරයක් අඳින්නම්. හරි. උදාහරණයකට කියන්නේ මේක. හරි. මෙයාට තියෙනවා එකේ එක ඛණ්ඩාංකයක් තියෙනවා. දෙකේ දෙක ඛණ්ඩාංකයක් තියෙනවා. තුනේ තුන ඛණ්ඩාංකයක් තියෙනවා. හතරේ හතර ඛණ්ඩාංකයක් තියෙනවා. ඔන්න ඔය වගේ ප්‍රස්ථාරයක් කියලා මම හිතන්නම්. ඔයගේ ප්‍රස්ථාරයක අනුක්‍රමණය හොයන්නේ. හරිද? මේකේ අනුක්‍රමණය කියලා කියන්න පුතේ y දෙක ඍණ y එක බෙදීම x දෙක ඍණ x එක කියන කාරණාව. හරි. මෙන්න මේකෙදී y දෙක කියලා කියන්නේ y අක්ෂයේ තියෙන ඉහළ ඉලක්කමක්. ඒ කියන්නේ මෙන්න මේ ප්‍රස්ථාරයට අදාළ වන උඩ තියෙන ඉලක්කමක් අරගෙන අපි ගන්නවා. උදාහරණයක් මම කියන්නම් මෙතන 4 කියලා අපි. ඒ 4 ගත්තා නම් හරි. මෙතන මම ගන්නවා 4. මෙන්න මෙයාව. හරි. ඊට පස්සේ අපිට ඊට අදාළම x අක්ෂයේ ඉලක්කමක් යටින් ලියන්න. ඊට අදාළ x අක්ෂයේ ඉලක්කම 4. ඒ වගේම අඩු කිරීම y එක. එහෙනම් අපිට කැමැතිම ඊට වඩා පහළ ඉලක්කමක් ගන්න ඕනේ. x y දෙකට වඩා පල්ලෙහා තියෙන ඉලක්කමක් ගන්නවා y අක්ෂයේ. ඒකේ අපි මෙන්න මේ පල්ලෙහා තියෙන ඉලක්කමක් අපි කියමු. මම කියන මෙතන 2 කියලා. මෙන්න මේක. හරි. x එක එහෙනම් මීට අදාළම x අගයක් ගන්න ඕනේ.
අන්න ඔය විදිහට ගත්තට පස්සේ මේ y දෙක සහ y එකට අදාළව මම මෙහෙම ඉලක්කම් ටිකක් ගත්තා කියමුකෝ. මේක සුළු කරමු අපි. 4න් 2ක් ගියාම 2යි. 4න් 2ක් ගියාම 2යි. 2 දෙකෙන් ගියාම උත්තර 1යි. මේකේ අනුක්‍රමණය කීයද? 1යි. හරිද? අන්න ඒ විදිහට තමයි අනුක්‍රමණයක් ගන්නෙ. මෙන්න මේ අනුක්‍රමණය ගන්නෙ මේකේ තියෙන ඛණ්ඩාංක වෙනසක් සහ ඒ කියන්නේ මෙන්න මෙතන. ඔක ඔයාලා ලොකු පන්ති වලට යද්දී ඉතින් ගණිතයේදී හොඳට ඉගෙන ගන්නවා. හරිද? මෙන්න මෙතන සහ මම මේකනේ ගත්තේ ඔන්න ඔතන. අනුක්‍රමණය කියලා කියන්නේ පුතේ ඇත්තම කතාව මෙන්න මේ x අක්ෂය සමග මෙන්න මේ ප්‍රස්ථාරයේ සාධන tan කෝණය. tan කෝණයට තමයි අපි මේ කියන්නේ. ඒ කියන්නේ tan කියලා කියන්නේ සම්මුඛ පාද විදිව බද්ධ පාදය. ඔක ගණිතය ඉස්සරහට කියලා දෙනවා. හරි? අපි ඉස්සරහට යමු. දැනට පොඩි අදහසක් ආවනේ අනුක්‍රමණය හොයාගන්න එක. හරි. හරි. නෝට් එකේ ලියන්න ඉස්සෙල්ලම මේක ඉස්සෙල්ලම අගය නිරූපණය කරන විදිය යම් කිසි උදාහරණ දෙකක් ඔයාලම තනියෙන් නෝට් එක හදන්න ඕනේ. හරිද? තනියම උදාහරණ දෙකක් දාන්න xy කියලා කලින් දැම්මා වගේ දාලා ඒකට නිරූපණය කරන විදිය දාගන්න. ඊට පස්සේ අනුක්‍රමණය සෙවීම කියලා දාලා අනුක්‍රමණය හොයන්නේ යම් කිසි y2 y1 කියලා වෙන්නේ මේ සමීකරණය දාගෙන ඊට අදාළව අඩු කිරීම අරගෙන එකක් ගන්න. මම මල්ලියපෙකම ලියන්න එපා. ඔයාලා තනියම එකක් හදලා මේ ෆොටෝ එකක් හරි දාන්න. එතකොට මම බලන්නම්. හරි. හරි පුතේ. විස්තරමකාර ප්‍රස්ථාර මේකට මම උදාහරණ තුනක් දෙනවා පුතේ. මේ උදාහරණ තුනට ප්‍රස්ථාර තුනක් ඇඳලා මට පෙන්වන්න ඕනේ. හරි? හරි පුතේ. ප්‍රස්ථාර තුනකට දත්තයන් මම දීලා තියෙනවා. මේ ප්‍රස්ථාර තුන පුළුවන් නම් අඳින්න බලන්න. xy අක්ෂ වලට x අක්ෂයට කාලය දාන්න, y අක්ෂයට විස්ථාපනය දාන්න. හරි? මෙන්න මෙහෙමයි පුතේ. විස්ථාපන කාල ප්‍රස්ථාරයක් මම අඳින්නන්නේ මෙන්න මෙතන. මෙතනදී පුතේ මං x අක්ෂයට ගන්න ඕනේ කාලය කියන එක. බොහෝ වෙලාවට නැත්නම් සෑම වෙලාවකගේ x අක්ෂයට ගන්න අපි කාලය. කාලය කියලා ලිව්වට වැඩක් නැහැ. ඒකේ ඒකකේ දාන්න ඕනේ. කාලය මනින්නේ තප්පර වලින් නිසා වරහන් තුලේ s කියලා දානවා. ඊළඟ කාරණාව තමයි මෙතන y අක්ෂයට දානවා මම විස්ථාපනය. විස්ථාපනයේ ඒකක මීටර නිසා මම මීටර දාගන්නවා. දැන් මම මේකේ ඛණ්ඩාංක ටික ලකුණු කරනවා. 1 4 x අක්ෂයේ 1 y අක්ෂයේ 4 මෙන්න මෙතන මේ අක්ෂය. ඊට පස්සේ 2 8 දැන් පුතේ කවුරු හරි ළමයෙක් මෙහෙම කරලා තියෙන්නත් පුළුවන්. x අක්ෂය y අක්ෂය පුතේ මේකට වඩා දික් කරලා තියෙන්න පුළුවන්. 2 4 6 8 10 12 එහෙම ගිහිලා මේ අක්ෂය දික් වෙලා තියෙන්නත් පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. එහෙම මේ මං අඳපු විදිහම නැතුව අක්ෂය දික් වෙලා ඇඳුනට කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයාලා ඛණ්ඩාංක ටික හරියට ලකුණු කරලා තියෙන්න ඕනේ. එච්චරයි වෙන්න ඕනේ. හරි. 2 8 3 12 මේ හරියට විතර එන්නේ නේද? හරි. ඊට පස්සේ 4 16 හරි පුතේ මෙන්න මේ විදිහට මම අක්ෂර ටික ලකුණු කරගත්තා. දැන් මේ අක්ෂර ටික ලක්ෂ්‍ය ටික ලකුණු කරගෙන ඉවරලා දැන් මම මෙන්න මේක යා කරනවා මේ ඛණ්ඩාංක ඔයාලා ඉතින් සරල රේඛීය විදිහට අඩුලක් තියලා අඳින්න. මෙන්න මේ වගේ ප්‍රස්ථාරයක් එනවා හරියටම. මේක තමයි මේකට අදාළ ප්‍රස්ථාරය. හරි? හරි පුතේ මේ විස්ථාපනකාර ප්‍රස්ථාරයක් මේක ඇඳා. දැන් අපි බලමු මේකේ චලිතේ කොයි වගේ එකක්ද මේ වෙලා තියෙන්නේ කියලා. පුතේ බලන්නකෝ තප්පරයක් යනකොට මීටර 4ක් ගිහිල්ලාලු. තප්පරයට මීටර 4ක් ගිහිල්ලා. තප්පර දෙකක් ඇද්දි 8ක් ගිහිල්ලා. මේක ගිහිල්ලා. ඒ කියන්නේ පුතේ මෙයාගේ චලිතය මෙන්න මෙහෙම නතර වෙච්ච තැනක ඉඳලා එන්න මෙයා විස්ථාපනය වැඩි කරගෙන නේද තියෙන්නේ. මොකක් හරි ඒ කියලා එක්කෙනෙක් හිටියනම් මෙතන ඉඳන් එන්න චලිතය මේ විස්ථාපනය මෙයා වැඩි කරගෙන ගිහිල්ලා. වැඩි කරගෙන ගිහිල්ලා තියෙන්නේ එතකොට වැඩි කරගෙන ගියා කියලා කියන්නේ මෙයාට තියෙනවා ප්‍රවේගය කියන කාරණාවක්. හරිද? අපිට දැන් ප්‍රස්ථාරයක් ඇසුරෙන් ප්‍රවේගය හොයන්නයි තියෙන්නේ. ඔයාලට මතකද සමීකරණයක් ඇසුරෙන් ප්‍රවේගය හෙව්වා? ඒකෙදී අපි කරවුවේ විස්ථාපන බෙදුවා කාලේ. හරිද? ඒ වගේ මේ ප්‍රස්ථාරයේ ඔය උත්තරේ මෙන්න අවස්ථාවක් එනවා. ඕම් බලන්නකෝ. මේ ප්‍රස්ථාරය අපි අනුක්‍රමණය ගණනය කරමු.
අනුක්‍රමණය. අනුක්‍රමණය හොයන සූත්‍රය මතකද මම කිව්වා? y2 ඍණ y1 බෙදීම x2 ඍණ x1. y2 කියලා කියන්නේ y අක්ෂයේ තියෙන ඉහළ ඛණ්ඩාංකයක්. මම මේකට ගන්නවා 20 කියන අගේ වෙන මේ ඉහළම තියෙන ඛණ්ඩාංකය මම ගන්නවා. හරිද? 20. ඔයාලට කැමති එකක් ගන්න පුළුවන්. හරි. ඊළඟට y1ට මම මේ ගත්ත එකට වඩා පල්ලෙහා තියෙන අගයක් ගන්නවා. මම මේකට 8 වගේ උත්තරයක් ගන්න කැමතියි. ඔයාලට ගන්න පුළුවන් 4 ඕනනම් 12 ඕනනම් ඕන එකක් ගන්න. පුළුවන් තරම් අර ලොකු වෙන තරමට හොඳයි. ඊට පස්සේ බෙදවුවා x2 කියලා කියන්නේ පුතේ y2 ඛණ්ඩාංකයට අදාළ x ඛණ්ඩාංකය. ඒ කියන්නේ 5. x1 කියලා කියන්නේ y1 ඛණ්ඩාංකය. ඒ කියන්නේ 8ට අදාළ y ඛණ්ඩාංකෙත් එක. මේකේ උත්තරය එනවා මම මෙතනින් ගන්නම් 20න් 8ක් ගියහම පුතේ 12යි 5න් 2ක් ගියහම උත්තරේ 3යි 12 3ෙන් බෙදුවහම උත්තරේ 4යි. මේකේ අනුක්‍රමණය ගත්ත වගේම තමයි පුතේ මේකේ ඒකකත් අපි ගණනය කරගන්න ඕනේ. හරි බලන්නකෝ y ඛණ්ඩාංකයේ ඒකක ඇවිල්ලා මීටර් xy මේකේ ඛණ්ඩාංකෙ මීටර වලින් මීටර අඩු වෙලා තියෙන්නේ. ඒ කියන්නේ මේ දෙක අඩු වෙලා එන උඩ උත්තරය ඇවිල්ලා මීටර උත්තරයක් තියෙනවා. එහෙනම් යට තියෙන්නේ x ඛණ්ඩාංක තප්පර වලින් තප්පර අඩුලා ඉන්නේ තප්පර උත්තරයක්. එහෙනම් පල්ලෙහා තියෙන්නේ තප්පර. මෙතන බලන්නකො මේ දෙන්නේ එහෙනම් සුළු වුණාම එන්නේ ms ඍණ එකක උත්තරයක්. ms ඍණ එක මතකද? ඒ කියන්නේ ප්‍රවේගය. මෙතන ඒ කියන්නේ විස්ථාපන කාල ප්‍රස්ථාරයක අනුක්‍රමණයකින් අපිට ලැබෙනවා ප්‍රවේගය කියන උත්තරයක්. අපි මේක සමීකරණයකින් ඕනනම් හදලා බලමු. සමීකරණ ක්‍රමයෙන් හදුවත් පුතේ ප්‍රවේගය කියලා කිව්වේ මොකද්ද? ප්‍රවේගය කියලා කියන්නේ විස්ථාපනය බෙදීම කාලය. හරි. උදාහරණයක් ගන්නකො මෙතන මොකක් හරි විස්ථාපනයක් 12 ගමුකෝ මම කැමති එකක් ගන්න මෙතනින් ඈ 12යි මීටර. ඊට අදාළ කාලය කීයද? 3යි. 12 3ෙන් බෙදපුවාම 4යි ms මීටර. බලමු කියන උත්තරේ. මේ දෙවෙනියට මෙන්න මේ උදාහරණය මීට අදාළ ප්‍රස්ථාරය තනියම අඳින්න බලන්න. මාත් අඳින්නම්. හරි. මීට අදාළ ප්‍රස්ථාරය අඳිනකොට ඒකෙත් පුතේ y අක්ෂය ගත්තා. x අක්ෂය ගත්තා. x අක්ෂය නම් කරව කාලය තප්පර වලින්. මේ පැත්ත නම් කරව විස්ථාපනය මීටර වලින්. කාලය ගිහිලා තියෙන 1 2 3 4 5 1 2 3 4 5 1 2 3 4 5 මේ පැත්තේ විස්ථාපනය වෙනස් වෙලා නැහැ. මම මෙහෙම ටික ලකුණු කරන්නම්. ඒ කියන්නේ මම කියන්නම් මෙතන 5 10 15 20 25 වගේ මම ලකුණු කරලා තියෙනවා. මෙතනදී වෙලා තියෙන චලිතය මොකද්ද පුතේ? බලන්නකෝ. A කියලා පුද්ගලයෙක් ඉන්නවනම් මෙතන තප්පර ගාණක් ගිහිල්ලා නමුත් එයාගේ විස්ථාපන වෙනස් වෙලා නැහැ. හැබැයි පටන් ගන්නකොට පළවෙනි තප්පරේ පටන් ගන්නකොටත් එයාට විස්ථාපනයක් තිබිලා තියෙනවා මීටර 20ක. ඒ කියන්නේ පුතේ මෙයා පළවෙනි තප්පරේ මේ 20යි. දෙවෙනි තප්පරේ 30යි. තුන්වෙනි තප්පරේ 30යි. හතරවෙනි තප්පරේ 30යි. පස්වෙනි තප්පරේ 30යි. කියන්නේ මෙයාගේ විස්ථාපනය වෙනස් වෙලාද? නැහැ. විස්ථාපනය වෙනස් නොවි එක තැන ඉඳලා. ඒ කියන්නේ මේකේ තේරුම මෙයා නිශ්චල. මෙයාගේ අවස්ථාව මොකද්ද? නිශ්චලයි. නිශ්චල අවස්ථාවක මෙයා ඉන්නේ. මේ වගේ ප්‍රස්ථාරයක් આવොත් ඒකේ තේරුම මෙයා නිශ්චලයි. කියන්නේ මෙතන මේ අනුක්‍රමණයක් නැහැ. අනුක්‍රමණය බිඳුවයි මෙතනදී. අනුක්‍රමණයක් නැහැ. හරි පුතේ. තවත් එකක් කියලා දෙන්න ඕනේ. මේක නිශ්චලයි වගේම තමයි මෙතන ප්‍රවේගයක් තියෙනවා කිව්වා. හැබැයි මේක යන්නේ ඒකාකාර ප්‍රවේගයෙන් කියලා මතක් කරගන්න ඕනේ. මෙයාගේ තියෙන්නේ විස්ථාපනයට අදාළව කාලය වෙනස් වෙන එකක්. ඒකාකාර ප්‍රවේගය මේකේ විස්ථාපනය වෙනස් වෙනවා. කියන්නේ මෙයාට තියෙන ඒකාකාර ප්‍රවේගයක්. මෙතන තියෙන ප්‍රවේගයේ ඒකාකාර ප්‍රවේගයක් තමයි පුතේ මෙන්න මේ ප්‍රස්ථාරයෙන් අපිට නිරූපණය වෙලා තියෙන්නේ. ඒක විශේෂයෙන් මතක තියෙන්න ඕනේ. ඊළඟට අපි මේ ප්‍රස්ථාරයට යමු. තුන්වෙනි විස්ථාපන කාල ප්‍රස්ථාර ආකාරය මෙන්න මේක අඳින්න බලන්න. මේක ඇඳපුවාම මොනවද? විස්ථාපනය කාලය. කාලය අපේ විස්ථාපනය. නිරෝධය. අනේ අපේ දිවයි. එකයි විස්ථාපනය. හරිද? පහ 10 15 හතරක බලන්න. දිවෙලි විස්ථාපනය. එකේදී පහ. දෙකේ 10. තුනේදී 5. හතරේ සර රේඛාවක් වෙනවා. ඔයාලා හිතන්දොත්
හරි පුතේ. මෙතනදී මේ කියන්නේ මෙන්න මේ වගේ සිද්ධියක්. A කියලා පුද්ගලයෙක් එක තැනක ඉන්නවා. එයා බිඳුවේදී පටන් ගන්නකොටම, ඒ කියන්නේ පටන් ගන්න මොහොතේම මේක 20ක් විස්ථාපන වෙලා තමයි ඉන්නේ. මෙයා ආපහු වෙන්න මේ පැත්තට එන ගමන් තියෙන විස්ථාපනය අඩු කරමින් එන අවස්ථාවක් මේ තියෙන. මේ විස්ථාපනය අඩු වෙනවා. එන්න විස්ථාපනය මොකද වෙන්නේ? අඩු වෙලා. විස්ථාපනය අඩු වෙලා මේ තියෙන්නේ. ඒ කියන්නේ මෙතන විස්ථාපනය දිශාව වෙනස් වෙලා තියෙන. විස්ථාපනය අඩු වෙලා තියෙන්නේ. මේ පැත්තට තමයි වෙලා තියෙන්නේ. දැන් මෙතනදී උනේ අර විස්ථාපනය වැඩි වෙච්ච එකක් නේ පුතේ. හරි. මෙතනදී එක තැන හිටියා. මෙතනදී ගියපු විස්ථාපනය එන්න අඩු කරපු අවස්ථාවක් මේ තියෙන්නේ. හරි පුතේ. අපි විස්ථාපන කාලේ මේ ප්‍රස්තාරට අදාළව අනුක්‍රමණය සොයමු. මෙතනදී අනුක්‍රමණය හොයන්න ගියාම මමත් මෙන්න මේ කැමති ඉලක්කමක් ගන්නම්. මෙන්න මෙතනගේ මම මෙතනගේ ගන්නම්. හරිද? මේක අනුක්‍රමණය. අනුක්‍රමණය y දෙක ඍණ y1 බෙදීම x දෙක ඍණ x1. y දෙක මම ගන්නම් 15. y1 මම ගන්නම් 5. ඊට අදාළ x අගය. y2ට අදාළ x අගය ඇවිල්ලා 1යි අඩු කරපුවා. x1ට අදාළ y අගය ඇවිල්ලා 3යි. මෙතන උත්තර එනවා 15න් 5ක් ගියාම 10යි. 1න් 3ක් ගියාම ඍණ 2යි. පිළිතුර එනවා ඍණ 5ක් කියලා. පුතේ ඍණ 5ක් කාලේ. ඍණ උත්තරයක්. මේකේ අදහස තමයි වෙන්න මෙතන විස්ථාපන දෙන්නේ අනිත් පැත්ත. දිශාව වෙනස්ව තිබිලා තියෙන්නේ. ඒ කියන්නේ මෙයාගේ ප්‍රවේගය ඍණ ප්‍රවේගයක් එන්නේ. ප්‍රවේගය ඍණ 5යි කියන එක තමයි මෙතන මේ කියවෙන්නේ. මෙතන එකකයක් ඇවිල්ලා ms ඍණ එකමනේ. හරිද? ඍණ ප්‍රවේගයක්. ඍණ ප්‍රවේගය කියන එකේ අදහස මෙයාගේ දිශාව මාරු වෙලා. දිශාව වෙනස් වෙලා කියන කතාවයි මේ කතා කරන්නේ. මෙතන අදහස් තමයි දිශාව විරුද්ධයි. දිශාව විරුද්ධ පැත්තට තමයි වෙලා තියෙන්නේ. මෙතන පුතේ ප්‍රවේගයේ ඍණ 5ක් වෙලා තියෙනවා. ඍණ 5යි කියලා කියන එකේ අදහස ප්‍රවේගයේ දිශාව මාරුනා කියන එකයි. හරි? මෙතනදී මේ අදහස වෙලා තියෙන්නේ ප්‍රවේගය අනිත් පැත්තට ඇවිල්ලා තියෙන මොකද? ඒ කියන්නේ දිශාව මාරුලා කියන අදහසයි මෙතන තියෙන්නේ. හරිද? දිශාව මාරු වෙලා. දිශාව වෙනස්. ඒක තමයි මෙන්න මෙතන ඍණ එන්න හේතුව. හරි? හරි. විස්ථාපන කාල ප්‍රස්ථාරවල වෙන්න මේ සටහන් ටික විශේෂයෙන් දැනගත යුතුයි. හරි. මේ ටික දාගන්න බලන්න නෝට් එකේ. හරි පුතේ මේ ටික දාගත්තා නම් අපි යමු තව එක ප්‍රශ්නයක් කරලා මේ කොටස ඉවර කරමු. හරි පුතේ ඊළඟට මෙන්න මේ ගාන නැත්තම් මෙන්න මේ තේරුම් ගැනීමට මෙන්න මේ ගාන හදලා මට පෙන්වන්න. හරිද? මෙන්න ගාන ඉස්සෙල්ලා ලියා ගන්න නෝට් එකේ ලියාගෙන මේ ගානට පිළිතුරක් ලබා ගන්න බලන්න. හරි. පළවෙනි ප්‍රශ්නේ පුතේ මෙම දත්නමගින් විස්ථාපන කාල ප්‍රස්ථාරයක් අඳින්න. විස්ථාපන කාල ප්‍රස්ථාරයක් අඳින්න කිව්ව ගමන් xy අක්ෂ දෙකක ඇසුරින් ඔක අඳින්නේ. හරි පුතේ මමත් දෙන්නේ ප්‍රස්ථාරය යනවා. මෙන්න මේ වගේ ප්‍රස්ථාරයක් තමයි එන්න ඕනේ. මෙන්න මේ වගේ හැඩයක්. පළවෙනි තප්පර 5ේදී විස්ථාපනයේ 10ට ගිහිල්ලා තියෙනවා. ඊට පස්සේ තප්පර 5, 6, 7, 8 දක්වා මෙයා නිශ්චලව ඉඳලා තියෙනවා. ඊට පස්සේ මෙතන ඉඳන් ආපහු 10ට ගෙන ඇවිල්ලා තියෙනවා. මෙතන 5ට ඇවිල්ලා. හරිද? ඔය වගේ ප්‍රස්ථාරයක් ඇඳෙන්න ඕනේ. ඊට පස්සේ ආන දෙවෙනි ප්‍රශ්නය ප්‍රස්ථාරයේ ඇසුරෙන් වස්තුවේ චලිතය විස්තර කරන්න. ප්‍රස්ථාරයේ ඇසුරෙන් වස්තුවේ චලිතය විස්තර කරන්න කිව්වහම පුතේ මේකේ කියන්න ඕනේ මුල් තප්පර වලින් තමයි කියන්න ඕනේ. පළවෙනි තප්පර 5 මොකද වෙලා තියෙන්නේ? ඒකාකාර ප්‍රවේගයක් තමයි මෙහාට තිබිලා තියෙන්නේ. මේ හැඩයක් આવොත් ඒකාකාර ප්‍රවේගය කියලා කියන්නේ පුතේ. එහෙනම් අපි මේ විස්තර කරන්න පුළුවන්. මුල් තප්පර 5ේදී ඒකාකාර ප්‍රවේගයෙන් ගමන් කර ඇත. එහෙමත් නැත්නම් මෙහෙම කියන්නත් පුළුවන්. මුල් තප්පර 5ේදී විස්ථාපනයේ 10 දක්වා ගමන් කර ඇත. නැත්නම් විස්ථාපනය 10ක් ලබාගෙන ඇත කියලා කියන්න පුළුවන්. ඊට පස්සේ තප්පර 5 ඉඳන් තප්පර 8 දක්වා.
තප්පර 5 සිට තප්පර 8 දක්වා නිශ්චලව සිට ඇත. එහෙමත් නැත්නම් තප්පර 5 සිට තප්පර 8 දක්වා විස්ථාපනය 10ෙම තබාගෙන ඇත. ඔයා ටිකක් කියන්න තියෙනවා. ඊට පස්සේ තප්පර 8 සිට තප්පර 10 දක්වා විස්ථාපනය නැවත බිඳුවට ගෙන ඇත. ඒ කියන්නේ විස්ථාපනය අඩු වෙලා කියන කාරණා. හරිද? එහෙමත් නැත්නම් ඍණ ප්‍රවේගයක් ලබාගෙන ඇත කිව්වත් හරියි. අත්තම කතාව මෙන්න මේ චලිතය අපි පොඩ්ඩක් රූපකින් වගේ එකකින් දාගත්තොත් මෙහෙම ඒ කියලා පුද්ගලයෙක් ඉන්නවා. එයා පුතේ පළවෙනි තප්පරෙදි මීටර 4යි, දෙවෙනි එකෙත් මීටර 4යි. ඔහොම මීටර තප්පර 5ක් දක්වා. හරිද? තප්පර 5ක් දක්වා මෙයා තප්පර 5ක් දක්වා මෙයා ගිහිලා තියෙනවා විස්ථාපනය 10ක් කරගෙන තියෙනවා මීටර. ඊට පස්සේ එක තැන තප්පර මෙහෙම නිශ්චල වෙලා ඉඳලා තියෙනවා. මෙයා තප්පර 5කින් තමයි මේ ගිහිලා තියෙන්නේ. එහෙනම් මෙයා එක තැන නිශ්චල ඉඳලා තියෙනවා තප්පර කිහිපයක්. මේ 5 ඉඳන් 8 වෙනකන් 1 2 3 තප්පර 3ක් එක තැන එයා නිශ්චල ඉඳලා නැවත වේගින් මෙතන ඇවිල්ලා තියෙනවා. ගියාට වඩා වැඩි ප්‍රවේගයකින් මෙයා මෙතන ඇවිල්ලා තියෙනවා. මෙතන වේම ඇවිල්ලා තියෙනවා. තප්පර දෙකක් ඇතුළේ. සිංගානේ පතරල තියෙනවා තප්පර දෙකක් ඇතුළේ. කොහොමද චලිතය තමයි මේ කියන්නේ. ඒ කියන්නේ මෙයා මේ වගේ ස්ථානයකට මෙහෙට ගිහිල්ලා නැවත ආවා කියන කාරණාවක් තමයි මෙතන මේ ප්‍රස්තාර නිරූපණලා තියෙන්නේ. ඔය චලිතය අන්න ඒ විදිහට විස්තර කරලා තියෙනවා. හරි පුතේ ඊළඟ කාරණාව තුන්වෙනි ප්‍රශ්නයක ප්‍රස්තාර විස්තරය හරිනේ. හරි තුන්වෙනි ප්‍රශ්නය මුල් තප්පර 5 තුල වස්තුවේ ප්‍රවේගය ප්‍රස්තාරයේ අසුරෙන් ගණනය කරන්න. මුල් තප්පර 5 තුල වස්තුවේ ප්‍රවේගය ප්‍රස්තාරය අසුරෙන් ගණනය කරන්න කිව්වහම මොකක්ද අපි කරන්නේ? මෙන්න මේ කොටසේ අනුක්‍රමණය හොයන එක තමයි අපි කරන්නේ. හරි අනුක්‍රමණය මම මේක කැමති ලක්ෂ දෙකක් ගන්න. මම මේ ලක්ෂය ගන්නම්. මෙතන ලක්ෂයයි මෙතන ලක්ෂයක් ගන්නවා. ඊට අදාළව මේක අනුක්‍රමණය අපි ලියනවා. තුන්වෙනි ප්‍රශ්නට අදාළව අනුක්‍රමණය. අනුක්‍රමණය සමානයි y2 ඍණ y1 x2 ඍණ x1. හරි. y2 කියන පුතේ මම ගත්තේ 10. 10න් අඩු කරාම මෙතන ගත්තේ 4ක් අඩු කරා. බෙදුවා මම මේක ඒකකත් එක්කම හදන්නම් පුතේ. හරිද? 10යි මීටර අඩු කිරීම 4යි මීටර. ඊට පස්සේ x2 ඛණ්ඩාංකෙ මෙතන අදාළ එක 5යි තප්පර වලින් අඩු කරනවා 2යි තප්පර. 4ට අදාළ එක 2නේ. හරි. මේක පිළිතුර එනවා 10න් 4ක් ගියාම පුතේ 6යි මීටර 5න් 2ක් ගියාම 3යි තප්පර. හරි. මේක බෙදපුවාම 2යි ms ඍණ 1යි ප්‍රවේගය. කියන ප්‍රවේගය කියලා තියෙනවා. අපිට නම් මෙතන ලියන්න පුළුවන් මෙයාගේ ප්‍රවේගය කීයක් කියලාද? ප්‍රවේගය 2යි ms ඍණ 1. ඔන්න ඔතන ඇවිල්ලා අනුක්‍රමණය ඔස්සේ. හරි. පුතේ මෙතන අහනවා මෙහි විස්ථාපනය ගණනය කරන්න. පුතේ මේකේ විස්ථාපනය අතරම ගණනය කරන දෙයක් තියෙනවද? බලන්නකෝ y අක්ෂයෙන් කියන්නේ විස්ථාපනය. ඒ කියන්නේ මෙයා ගියපු උපරිම විස්ථාපනය විල කීයද? මේ 10. 10ට වඩා මෙයා ගිහිලා නැහැ. මෙයාගේ විස්ථාපනය උපරිම විස්ථාපනය. මෙතන පොඩ්ඩක් වැරදිලා ප්‍රශ්නේ මට නේද? මෙතන දාන්න ඕනේ මෙහි විස්ථාපනය ගණනය කරනකොට බිඳුවයි. ඇයි? ගිහිල්ලා ආපහු බිඳුවට ඇවිල්ලානේ. නේද? මෙතන මම දාන්න ඕනේ එක්ක උපරිම විස්ථාපනය කියලා වචනයක් දැම්මනම් හරි. මේක උපරිම විස්ථාපනය කිව්වොත් එහෙනම් මෙයා කීයද කියලා තියෙන්නේ? 10ක් ගිහිලා තියෙනවා. මීටර 10ක්. හැබැයි මෙයාගේ සම්පූර්ණ විස්ථාපනය නැත්නම් මෙතන මම දැම්මොත් උපරිම නැතුව සම්පූර්ණ නැත්නම් මුළු විස්ථාපනය කීයද දැම්මොත් එහෙනම් කීයද? ආපහු ගිහිල්ලා ඉල්ලන බිඳුවට. එහෙනම් මුළු විස්ථාපනය කීයද? බිඳුවයි. මේ විස්ථාපනය ගණනය කරනකොට එහෙනම් බිඳුවයි. හරිද? එහෙම කිව්වා. ඊළඟ ප්‍රශ්නය අවසාන තප්පර දෙකේදී වස්තුවේ ප්‍රවේගය ගණනය කරන්න. අන්තිම තප්පර දෙක. අන්තිම තප්පර දෙකේදී ප්‍රවේගය ගණනය කරන්න කිව්වත් පුතේ අපිට කරන්න තියෙන එතන අනුක්‍රමණය හොයන්න තමයි තියෙන්නේ. අපි ඒකෙත් අනුක්‍රමණයක් අපි හොයමු. හරිද? මම මේකේ මෙන්න මෙතන අනුක්‍රමණයක් ගන්නම්. මේක සහ මෙන්න මේ ඛණ්ඩාංකය ගන්නම්. හරිද? මේ ඛණ්ඩාංකයට අදාළව. හරි. එහෙනම් එතන අනුක්‍රමණය
කීවෙනි ප්‍රශ්නේ? පස්වෙනි ප්‍රශ්නේ. මෙතන පුතේ y2 තියෙනවා. y2ට අදාළ ඛණ්ඩාංකය තමයි 10යි මීටර. y1ට අදාළ එක මම ගත්තේ මෙතන 5යි මීටර. බෙදුවා මීට අදාළ x ඛණ්ඩාංකය ඇවිල්ලා ඒ කියන්නේ y2ට අදාළ x ඛණ්ඩාංකය 8යි. තප්පර අඩු කිරීම. මෙතන මීටර 5ට අදාළ ඛණ්ඩාංකය 9යි. 9යි තප්පර. උත්තරයක් ගමු 10න් 5ක් පල්ලෙහාම ගියා. 10න් 5ක් ගියාම පුතේ 5යි මීටර. 8න් 9ක් ගියාම 1යි මීටර තප්පර. උත්තරේ එනවා 5යි ms ඍණ 1යි. පොඩි අවුලක් තියෙනවා 10න් 5ක් හරිය. මෙතන පුතේ 8න් 9ක් අඩු කරපුවාම 1යි කියන්නේ ඍණ 1යි. හරිද? ධන එකක් ඍණ එකකින් තමයි උත්තරේ ඍණ. ඍණ ms ඍණ එකක්. ඒ කියන්නේ පුතේ ප්‍රවේගයේ ඍණ උත්තරයක්. හරිද? මේක ඇතුළේ තියෙන ප්‍රවේගය මොකද්ද පුතේ? ඍණ. ප්‍රවේගය සමානයි ඍණ 5යි ms ඍණ 1යි. මේකේ අදහස තමයි මේකේ ප්‍රවේගයේ මුල් දිශාවට නෙමෙයි විරුද්ධ දිශාවට තමයි මේ ප්‍රවේගය තිබිලා තියෙන්නේ කියන කතාව තමයි මෙතන කියන්නේ. ඍණ ප්‍රවේගයක් එන්න හේතුව දිශාව මාරු වෙන එක. මම ඔයාලට ඉස්සෙල්ලා මේකේ චලිතය පෙන්නවුවේ. මෙතන ඉඳන් පටන් ගත්තා නම් මෙයා මුලින්ම යන්නේ මෙහෙට. එතන ගිහලා තප්පර කිහිපයක් එයා නිශ්චල ඉඳලා මේ පැත්තට එනවා. මේ දිශාව මාරු වෙච්ච එක තමයි මෙතන මේ ඍණ වෙලා තියෙන්නේ. හරි? මෙන්න මේ විදිහට තමයි විස්ථාපන කාල ප්‍රස්ථාර අපි අඳින්නේ. හරි. එහෙනම් අපි විස්ථාපන කාල ප්‍රස්ථාර මෙතන ඉවරයි. මේකේ විශේෂ ප්‍රස්ථාරයක් තියෙනවා. මෙන්න මේ වගේ හැඩයක් ආවොත් මේකෙන් කියවෙන්නේ මොකක්ද? පුතේ මෙතන මෙන්න මේ y අක්ෂය සමග සාධන කෝණය මෙන්න මේ ලක්ෂයත් එක්ක මෙහෙට එන්න මොකද වෙන්නේ? කෝණය වැඩි වෙනවා. ඒ කියන්නේ tan නගය වැඩි වෙනවා. ඔතන වෙන්නේ අනුක්‍රමණයේ වැඩිවීමක්. අනුක්‍රමණයේ වැඩිවීම යන ප්‍රවේගය වැඩි වෙනවා. ඒ කියන්නේ විස්ථාපන කාල ප්‍රස්ථාරයක මෙවන් හැඩයක් කියලා කියන්නේ මේක ත්වරණයක්. ප්‍රවේගය වැඩිවීමක්. ත්වරණයක් කියන කතාව දැනගන්න ඕනේ. හරිද? හරි. ඒත් එක්කම අපි තව එකක් දැනගන්න ඕනේ. විස්ථාපන කාල ප්‍රස්ථාරයක මම කෙටියෙන් දාන්නම් විකා කියලා. මෙන්න මේ වගේ හැඩයක් ආවොත්. මේව හැඩයක් ආවොත්. ඔතනින් කියවෙන්නේ පුතේ මේ එන්න මේ x අක්ෂය සමග සාධන කෝණයේ මෙන්න මෙතන කෝණය එන්න අඩු වෙනවා. කෝණය අඩු වෙනවා කියන්නේ tan කෝණය අඩු වෙනවා. හරිද? tan කෝණය අඩු වෙනවා කියලා කියන්නේ පුතේ ප්‍රවේගය අඩු වෙනවා. කියන්නේ අනුක්‍රමණය අඩු වෙනවා. ඒ කියන්නේ ප්‍රවේගය අඩු වෙනවා. අනුක්‍රමණය අඩු වෙනවා ප්‍රවේගය අඩු වෙනවා. ප්‍රවේගය අඩු වීමට අපි කියනවා මන්දනය කියලා. එහෙනම් විස්ථාපන කාල ප්‍රස්ථාරක මෙවන් හැඩයක් තියෙන ප්‍රස්ථාරයක් නම් එතන මන්දනයක් තමයි තියෙන්නේ. හරිද? අපි මේ පාඩමේදී නමුත් මේක වැඩි සිලබස් එකේ අහලා නැහැ. පරණ පාස් පේපර්ස් වල මේක තියෙනවා. හරිද? අපි මේ පාඩමේ ඉගෙන ගත්ත කොටස් 3යි. එකක් තමයි පුතේ විස්ථාපන කාල ප්‍රස්ථාරයක මෙන්න මේ වගේ හැඩයක් ආවොත් ඒකට අපි කියන්නේ ඒකාකාර ප්‍රවේගයක් කියලා. අපිට ඔකේ මෙන්න මේ වගේ හැඩයක් આવොත් අපි කියන්නේ නිශ්චලතාවයක් කියලා. මෙන්න මේ වගේ පල්ලෙහාට යන එකක් આવොත් අපි කියන්නේ ඒකත් ඒකාකාර ප්‍රවේගයක්. හැබැයි ඍණ. ඍණ කියලා කියන්නේ දිශාව වෙනස් මේක ප්‍රවේගය. කියන කතාව තමයි මෙන්න මේ හැඩෙන් කියන්නේ. ඊට අමතරව විශේෂ හැඩ දෙකක් තමයි මේ කතා කරන්නේ. හරි. අපි ඊළඟට ඉගෙන ගන්නේ ප්‍රවේග කාල ප්‍රස්ථාර. ප්‍රවේගය කියන එක මතකයිනේ. හරිද? විස්ථාපනය වෙනස් වීමේ ශීඝ්‍රතාව. ප්‍රවේගය. ප්‍රවේග කාල ප්‍රස්ථාරයකත් ප්‍රධාන වශයෙන් කිහිපයක් තියෙන ඉගෙන ගන්න. මෙන්න මේ උදාහරණ ටික දාගන්නකෝ ඔයාලා. හරි පුතේ ප්‍රවේග කාල ප්‍රස්ථාර අඳින්න මෙන්න මේ උදාහරණ තුන දාගන්නකෝ ඔයාලා. අර විස්ථාපන කාල ප්‍රස්ථාරය ඇඳ වගේම තමයි මේකත් පුතේ ප්‍රවේග කාල ප්‍රස්ථාරය අඳින්න මෙන්න මේ විදිහට. හරි? ඒතර ප්‍රවේග කාල ප්‍රස්ථාරයටත් ඒ ආකෘතියමයි යන්නේ. පොඩි වෙනසක් තියෙනවා ඔය දෙක අතර. චලිතයේ තියෙන වෙනස අපි තේරුම් ගන්න ඕනේ. මේක අපි ඉස්සෙල්ලම දාගන්නකො මේ රූප සටහන් ටික මේ ප්‍රස්ථාර ටික අඳින්න බලන්න. මීට අදාළ ටික. හරි. මෙන්න මේ විදිහට මම ප්‍රස්ථාරය ඇඳා ප්‍රවේග කාල ප්‍රස්ථාරය. හරි. මෙන්න මේ අද ප්‍රවේග කාල ප්‍රස්ථාරයටත් අපිට පුළුවන් අනුක්‍රමණය හොයන්න. අපි මේක අනුක්‍රමණය හොයමු. හරිද? මම මේක ඉහළ තියෙන අගයක් ගන්නම් මෙන්න මේ
එක්ක මේකේ අනුක්‍රමණය මම හොයනවා. අනුක්‍රමණය හොයනකොට හොයන්නේ කොහොමද? y2 ඍණ y1 බෙදීම x2 ඍණ x1. දැන් මේට අදාළව ආදේශ කරමු අපි. හරි. අනුක්‍රමණය හොයද්දී දැන් y2 මම ගන්නම් මෙතන 25. 25 අඩු කිරීම y1 කියලා කියන්නේ පල්ලෙහා තියෙන ඉලක්කමක්. මම කැමතිය ගන්නවා 5 ගන්නම්කෝ. 5යි. x2 y2ට අදාළ අගය 5. x1 y1ට අදාළ අගය 1යි. උත්තරේ එනවා 25න් 5ක් ගියාම 20යි. මේකෙන් එකක් වුණාම 4යි. ඒකකත් මම මෙහෙමම දාන්නම්. උඩ තියෙන y අක්ෂයේ තියෙන ms ඍණ 1. ඒ කියන්නේ මේකෙන් මේක වුණාම උත්තරෙත් ms ඍණ 1මයි. යට අක්ෂයේ කියන්නේ x අක්ෂයේ තියෙන්නේ කාලය තප්පර 10. මේක සුළු කරපුවාම පුතේ එන්නේ 20 4ෙන් බෙදපුවාම උත්තරේ 5යි. ms ඍණ 2ක් කියලා උත්තරේ එනවා. හරි. ඔයාලට මතකද මේ ms ඍණ 2 ඒකකය? ms ඍණ 2 කියලා කිව්වේ අපි ත්වරණය කියන කතාව නේද? ත්වරණීය මන්දනය නේද? එහෙනම් පුතේ ත්වරණය තමයි අපිට මේකෙන් හම්බෙන්නේ. ත්වරණය කීයද? 5යි ms ඍණ 2යි. ඒ කියන්නේ ප්‍රවේග කාල ප්‍රස්ථාරයක අනුක්‍රමණයෙන් ත්වරණය ලැබේ. හරි. මේ ප්‍රස්ථාරය දාගෙන මේකට යටින් තරු ලකුණක් දාලා ලියා ගන්න විශේෂම කාරණාව මොකක්ද? ප්‍රවේග කාල ප්‍රස්ථාරයක අනුක්‍රමණයෙන් ප්‍රේඛා ප්‍රස්ථාරයක අනුක්‍රමණයෙන් ත්වරණය ලැබේ කියලා ලියා ගන්න. හරි? ත්වරණය ලැබේ. හරි. එහෙනම් මේ වගේ ප්‍රස්ථාරයක අනුක්‍රමණයෙන් හම්බෙන්නේ ත්වරණය. හරි. ඊපස්සේ ඊළඟ ප්‍රවේග කාල ප්‍රස්ථාරයට අපි යමු. ඊළඟ ප්‍රවේග කාල ප්‍රස්ථාරය පුතේ අඳින්නේ ඒකත් මම මේකෙන් අඳින්නම්. තුනේදීත් 25යි 4දීත් 25යි 5දීත් 25යි. මෙන්න මේවා ටිකක් ප්‍රවේගයේ වෙනසක් වෙලා නැහැ නේද? මේකේ අදහස මොකද්ද? ප්‍රවේගයේ කිසිම වෙනසක් නැහැ. එකම ප්‍රවේගයේ කොයි තප්පරයේ ගියත් ප්‍රවේගයේ වෙනසක් නැහැ. ඒ කියන්නේ උදාහරණයකට පුතේ අපි කතා කරවුවොත් එහෙම හරි හරි පුතේ ප්‍රවේග ප්‍රස්ථාරයක මෙතන අනුක්‍රමණයක් නැහැනේ. ඒ කියන්නේ නිශ්චල කියන කතාව නෙවෙයි. මෙතන කියන්නේ ඒකාකාර ප්‍රවේගයෙන් ගමන් කරනවා. හරිද? මෙතනදී ඒකාකාර ප්‍රවේගය. පුතාලට මතකද විස්ථාපන කාල ප්‍රස්ථාරයක මේ වගේ හැඩයක් ආවොත් මොකද උනේ? නිශ්චලයි. හැබැයි ප්‍රවේග කාල ප්‍රස්ථාරයක මේ වගේ හැඩයක් ආවොත් ඒක ඒකාකාර ප්‍රවේගය. ඒ කියන්නේ ප්‍රවේගයේ වෙනසක් වෙලා නැහැ කියන කාරණා. හරි? ඒ කියන්නේ පුතේ මෙතන සිද්ධ වෙන්නේ මෙන්න මේ වගේ කාරණාවක් නේ. මම තව ටිකක් පැහැදිලි කරන්නම් ඔයාලට. මෙතන වෙන්නේ මොකක් හරි වස්තුවක් තිබුණොත් තප්පර ගන්න එයාගේ ප්‍රවේගය එන්න වේගෙන් වැඩි වෙනවා. ඒ කියන්නේ මේක ගමන් කරන වස්තුවක් පුතේ. වේගෙන් යනවා මෙයා. එන්න වේගය වැඩි කරගෙන යනවා මෙයා. ඒ කියන්නේ ප්‍රවේගය වැඩි කරගෙන යනවා මෙයා. හරිද? මෙතන වෙලා තියෙන ප්‍රවේගය වැඩි වෙන්නේ නැහැ. එකම ප්‍රවේගයකින් මෙයා යනවා. ඒකාකාර ප්‍රවේගයෙන් යනවා. ඒ කාරණාව තමයි මෙතනදී කියවෙන්නේ. මෙතනදී ප්‍රවේගය එන්න වැඩි කරනවා. හරිද? කියන්නේ මේ වස්තු දෙකම ගමන් කරන අවස්ථාවක තියෙනවා. චලනය වෙන අවස්ථාවක තියෙනවා. හරි? හරි. ඊළඟට මේ ප්‍රස්ථාරයත් අඳිමු අපි. මෙතනදී මොකක්ද වෙලා තියෙන්නේ පුතේ? මෙතනදිත් අපි අනුක්‍රමණය ගණනය කරමු. මෙතන අනුක්‍රමණය y2 ඍණ y1 බෙදීම x2 ඍණ x1 සමානයි. y2 කීයද පුතේ? ලොකු ඉලක්කමක් ගමු අපි 40 කියලා ගන්න. 30 කියලා ගන්න. 30 අඩු කිරීම 10 කියලා ගන්නවා මම. x2 මීට අදාළ අගේ අඩු කරවුවා 10ට අදාළ එක 3. මට උත්තරයක් එනවා 30
30න් 10ක් ගියාම 20යි අඩු වුණාම ඍණ 2යි. මෙතන උඩ තියෙන්නේ ms ඍණ 1 කියන කාරණා. මෙතන තියෙන්නේ තප්පර කියන කාරණා. හරි. ඒ කියන්නේ මේක හරි. ඊට පස්සේ මේක 20න් 2ක් වුණාම ඍණ 10යි ms ඍණ 2යි. මේ ප්‍රවේගයේ ත්වරණයේ ඒකක. හැබැයි ඍණ ත්වරණයක් කියලා කියන්නේ මෙතන මොකද්ද කියවෙන්නේ? මන්දනය ඇවිල්ලා 10යි ms ඍණ 2යි. මන්දනය 10යි. කියන එක තමයි කියන්නේ. මේ කියන්නේ මෙතනදී අදහස් වෙන්නේ ත්වරණයක් වෙන්නේ. ත්වරණයේ ඍණාගය මොකද්ද? මන්දනය. ඒක තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ ප්‍රවේග කාල ප්‍රස්ථාරයක පළවෙනි කාරණාව ප්‍රවේග කාල ප්‍රස්ථාරයක අනුක්‍රමණයෙන් අපිට ලැබෙන්නේ ඒකේ ත්වරණය. එහෙම නැත්නම් ඍණ අනුක්‍රමණයක් කරන එක මන්දනය කියන කාරණාව තමයි අපිට ලැබෙන්නේ. තවත් මේකේ විශේෂ කාරණාවක් තියෙනවා පුතේ අපිට ඉගෙන ගන්න. විස්ථාපන කාල ප්‍රස්ථාරවල නොතිබුණ එක. විස්ථාපන කාල ප්‍රස්ථාරයක මතකද අනුක්‍රමණයෙන් හම්බුනේ ප්‍රවේගය. ප්‍රවේග කාල ප්‍රස්ථාරයක අනුක්‍රමණයෙන් හම්බෙන්නේ ත්වරණය. ඍණ අනුක්‍රමණයකවත් එක මන්දනය. හරි? එහෙමනම් මේකේ තව විශේෂ කාරණාවක් තියෙනවා. මෙතනදී අපිට හොයන්න පුළුවන් විස්ථාපන. හරිද? මේක හොයන්නේ මෙන්න මේ x අක්ෂය සමග සාධන මේ ප්‍රස්ථාර x අක්ෂය සමග සාධන කොටසේ මුළු වර්ගඵලය ගත්තොත් හරිද? x අක්ෂය සමග සාධන කොටසේ මුළු වර්ගඵලය සැලකුවොත් බලමු මොකද්ද අපිට ලැබෙන්නේ කියලා. වර්ගඵලය. මේක ඇවිල්ලා ත්‍රිකෝණයක්. ත්‍රිකෝණයේ වර්ගඵලය. ත්‍රිකෝණයේ වර්ගඵලය කියන්නේ භාගයයි ආධාරකය 5යි ලම්බ උස 25යි. මේක ඒකකත් මම දාන්නම් මෙහෙමම 5යි කියලා කිව්වේ තප්පරනේ 25යි කියලා කිව්වා ms ඍණ 1 සුළු කරමු. මේක සුළු කරපුවාම මේක 125යි 125 බෙදීම 2යි ඒකක සුළු කරමු. මෙතන තප්පරට මෙතන තප්පර ඍණ තියෙන්නේ. ඒකට මේක කැපෙනවා. කැපුණාම මීටර විතරයි ඉතුරු වෙන්නේ. හරි? එහෙනම් උත්තරය එනවා 62.5 මීටර. මීටර කියලා කියන්නේ. එහෙනම් මේක ඇවිල්ලා වර්ගඵලය. වර්ගඵලයෙන් අපිට ලැබෙන්නේ පුතේ විස්ථාපන. මොකද්ද? විස්ථාපන. වෙන්න මේ ප්‍රවේගයෙන් ගමන් කරපු මුළු විස්ථාපන අපිට වෙන්න මේ x අක්ෂය සමසාධන වර්ගඵලයෙන් අපිට ලැබෙනවා. හරිද? ඕක පුතේ අපිට සූත්‍රයෙන් ගන්නත් පුළුවන්. හරිද? ඔය කිව්වේ මතකද ඔයාලට සූත්‍රයක් කිව්වා ප්‍රවේගයේ වෙනස් වීමේදී අර අන්තිම සාරාංශය අන්තිමවත් මම දාලා පෙන්නන්නේ. හරිද? ප්‍රවේගයේ වෙනස් වෙනකොට හරිද? මේකේ සූත්‍රයක් ගත්තා මතකද? විස්ථාපනය සමානයි මධ්‍යක ප්‍රවේගය වාරයක් කාලය. මෙතන මධ්‍යක ප්‍රවේගය කියලා ගත්තේ මොකද්ද? ආරම්භක ප්‍රවේගය එකතු කිරීම අවසාන ප්‍රවේගය බෙදීම 2. මතකද ඒක? අර සාරාංශ අන්තිම කියලා දුන්නේ ඒක. කාලයෙන් වැඩි කරනවා. ආරම්භක ප්‍රවේගය 0යි. අවසාන ප්‍රවේගය 25යි. දෙක එකතු කරපුවාම 25යි. 25 දෙකෙන් බෙදලා තියෙනවා. 25 දෙකෙන් බෙදලා කාලේ වාරයක් කාලය. කාලය පුතේ ඇවිල්ලා 5යි. එතකොට මෙතන උත්තරේ එන්නේ 125 බෙදීම 2යි. ඒ කියන්නේ 62.5 මීටර කියලා. මේ අර සූත්‍රයෙන් ගත්තොත් ඒකම තමයි පුතේ මෙතන මේ තියෙන්නේ. දෙකම එකයි. හරිද? ඒ සූත්‍රේ කතාව මෙතන දාන්න අමාරු නිසා තමයි මම මේක කිව්වේ. හරි. විස්ථාපන කාල ප්‍රස්ථාරයකට වඩා ප්‍රවේග කාල ප්‍රස්ථාරයක විශේෂ දෙයක් ගන්න පුළුවන්. මොකද්ද? ප්‍රස්ථාරයේ x අක්ෂය සමග සාධන කොටසේ වර්ගඵලයෙන් එහි විස්ථාපනය ලැබෙනවා. හරි? අපි මේ ප්‍රස්ථාරයේ විස්ථාපනය සැලකුවොත් එහෙම මේක ඇවිල්ලා මෙන්න මේ කොටස. ඒ කියන්නේ මෙන්න මේ කොටසේ වර්ගඵලය බලන්න. මේ කොටස වර්ගඵලය කියද පුතේ මේක සමචතුරස්‍රයක්. මේ සමචතුරස්‍රයේ වර්ගඵලය කියන්නේ මේ තප්පර 5 මෙයා 25ක මේ ප්‍රවේගයකින් ඒකාකාර ප්‍රවේගකින් ගමන් කරා නම් එයාගේ විස්ථාපනය අපි හොයනකොට මෙයාගේ වර්ගඵලය වෙමු අපි. මොකද පුතේ මෙයාගේ වර්ගඵලය? හරි. සමචතුරස්‍රයක් වගේ එකක්, ත්‍රිකෝණාශ්‍රයක් වගේ එකක් අපි හොයමු. 5 25. 5 25 කියද පුතේ 125යි. හරිද? ඒ කියන්නේ 125 මීටර.
මේ පැත්ත තප්පර මේ පැත්ත මේ තියෙන මොන කරපුවාම ඒකත් එක්කම දාලා මෙතන සුරු කරවුවොත් එහෙම පුතේ 5යි තප්පර වාරයක් 25යි මීටර ms මේක තියෙන්නේ මේකට මේක සුළු වෙනවා එතකොට 125යි මීටර මෙයා ගමන් කරලා තියෙන දුර 125යි හරි මෙයාගේ විස්ථාපන සැලකුවොත් ඒත් එච්චර තමයි තියෙන්නේ මෙයා මන්දණයෙන් ගමන් කරලා තියෙන විස්ථාපනය තමයි මෙතනින් සැලකෙන්නේ මෙයා මන්දණයට ලක් වෙලා තියෙන්නේ මේක මන්දණයනේ එහෙනම් මෙතන දෙලා තියෙන මන්දණයට කියපු විස්ථාපනය ඒකේ වර්ගඵලය හොයමු ඒත් ඇවිල්ලා වර්ගඵලය හොයන්න මොකද භාගයයි ආධාරකය ඇවිල්ලා 4යි ලම්බ උස ඇවිල්ලා 40යි දෙකයි දෙවරක් 40 80යි ඔන්න ඔය විදිහට තමයි මෙතන ගන්න පුතේ හරි පුතේ ප්‍රවේකාල ප්‍රස්ථාරවත් මූලික සිද්ධාන්තය කතා කරා අපි ප්‍රවේකාල ප්‍රස්ථාරක මූලික සිද්ධාන්තවල අපි දැනගන්න ඕන එකක් තමයි ප්‍රස්ථාරයේ අනුක්‍රමණයෙන් හම්බ වෙන තොරණය ඍණ අනුක්‍රමණයකවත් එක මන්දනය ඒ වගේම ඊළඟ විශේෂ වැඩිපුර ඉගෙන ගත්ත එක කලින් ස්ථාපන කාලවලට වඩා වැඩිපුර ඉගෙන ගත්ත කාරණාව තමයි x අක්ෂය සමග සාධන වර්ගඵලයෙන් අපිට හම්බ වෙනවා මේ වස්තුව ගමන් කරන විස්ථාපනය ඒක තමයි මේකේ විශේෂයෙන් දැනගන්න ඕන කාරණාව හරි මේ ප්‍රශ්නයක් දාන්නම් මම ඒ ප්‍රශ්න ලියා ගන්න හරි පුතේ ඔය දාලා තියෙන ප්‍රශ්න ටික ලියා ගන්නකො බලන්න හරි පුතේ පළවෙනි ප්‍රශ්නේ ප්‍රවේකාල ප්‍රස්ථාරය අඳින්න ප්‍රස්ථාරය අඳනම් පුතේ ඔයාලට මෙන්න මේ වගේ ප්‍රස්ථාරයක් ලැබෙයි හරිද හරි ඊට පස්සේ පළවෙනි ප්‍රශ්නේ අහනවා දෙවෙනි ප්‍රශ්නේ ප්‍රස්ථාරය ඇසුරෙන් වස්තුවේ චලිතය විස්තර කරන්න පළමු තප්පර 4 තුල ඒකාකාර ත්වරණයෙන් ගමන් කරයි. එහෙම නැත්නම් මෙහෙම කියන්නත් පුළුවන්. පළමු තප්පර 4 තුල ප්‍රවේගයේ බිඳුවේ සිට 12 දක්වා වැඩි කරගෙන ඇත කියලා කියන්නත් පුළුවන්. ඊට පස්සේ තප්පර 4 සිට තප්පර 7 දක්වා ඒකාකාර ප්‍රවේගයෙන් ගමන් කර ඇත. ඊට පස්සේ තප්පර 7 සිට තප්පර 10 දක්වා ප්‍රවේගය අඩු වී ඇත. එහෙමත් නැත්නම් මන්දනයට ලක් වී ඇත. මන්දනයට ලක් වී ප්‍රවේගයේ බිඳුව වී ඇත. නැත්නම් නිශ්චල වී ඇත කියලා වගේ චලිතය විස්තර කිරීමේ හැකියාවක් තියෙනවා. ඊළඟ තුන්වෙනි ප්‍රශ්නය පළමු තප්පර 12 තුල තප්පර 12 නෑනේ පුතේ මම මෙතනට වැරදිලා නේද? මෙතන පළමු තප්පර 4 තුල කියලා දාගමු ඈ. ප්‍රශ්න ලියද්දී හදිස්සියට වැරදිලා තින්නේ. හරි. පළමු තප්පර 4 තුල ත්වරණය සොයන්න. පළමු තප්පර 4 ඇතුළතදී කොහොමද පුතේ ත්වරණය හොයන්නේ කියන්නේ? ප්‍රස්ථාරය ඇසුරෙන් ත්වරණයක් හොයන්න ඕකෙන්ද පුතේ අනුක්‍රමණය. අපි ටක් ගාලා මේ කොටසේ අනුක්‍රමණය හොයමු. අනුක්‍රමණය හරිද? ඒ කියන්නේ මෙන්න මේ කොටස තමයි අනුක්‍රමණය අපිට හොයා ගන්න ඕනේ. මෙන්න මේ කොටසේ මම ඒක අනුක්‍රමණය හොයන්න ගන්නවා. මෙන්න මේ ලක්ෂයයි මෙන්න මේ ලක්ෂය වගේ මම ගන්නවා. හරිද? ඒක ඇතුළේ තියෙන ලක්ෂ දෙකක්. හරි. මෙතන ලක්ෂය වෙලා 9 3 අනුක්‍රමණය කොහොමද හොයන්නේ පුතේ? සමීකරණ ලියමු. y2 ඍණ y1 බෙදීම x2 ඍණ x1. හරි. ඊට පස්සේ y2 පුතේ මම ගන්න මෙන්න මේක 9යි. ඔයාලට කැමති එකක් ගන්න පුළුවන් x අක්ෂයේ ඉහළ තියෙන අගයක්. දැන් 9ට වඩා පල්ලෙහා තියෙන අගයක් මම ගන්නවා 3. ඊට පස්සේ x අක්ෂයේ y ට අදාළ ඛණ්ඩාංකය 3යි. ඊට පස්සේ පුතේ මෙතන x ඛණ්ඩාංකය y ට අදාළ එක 3ට අදාළ එක 1යි. උත්තරේ ගමු 9න් 3ක් ගියාම 6යි 6 3න් එකක් ගියාම 2යි 6 බෙදීම 2යි කියන්නේ පුතේ 3යි පිළිතුර. අනුක්‍රමණය 3යි ඒකක දාගෙන ගියොත් එහෙනම් පුතේ උඩ එන්නේ අනුක්‍රමණයේ ඉහළ එන්නේ x y අක්ෂයේ තියෙන්නේ ms ඍණ 1 මෙතන තියෙන්නේ ms ඍණ 1 මෙතන තියෙන්නේ තප්පර හරි. මෙතන යනකොට පුතේ ms ඍණ 2ක් වෙනවා. ඒ කියන්නේ මෙතනින් එන්නේ ත්වරණයක්. ඔන්න අනුක්‍රමණය ඇසුරෙන් ත්වරණය අපි හෙව්වා. හරි. ඊළඟ ප්‍රශ්නය අවසාන තප්පර 3 තුල මන්දනය සොයන්න. හරිද? අන්තිම තප්පර 3ේදී හොයන්නේ මෙන්න මේ කොටසට අදාළව තමයි අපි හොයන්නේ ඒකේ කොහොමද උනේ කියලා ඒක අනුක්‍රමණය. මම මේකට අදාළ y ඛණ්ඩාංකය ගන්නම් ඉහළ තියෙන එකක්. මෙතන 8ට අදාළ එක ඇවිල්ලා 8මයි. y එක 8යි. ඊට මම පල්ලෙහාම එක ගන්නම් මෙන්න මේ කොටස. ඒක ඇවිල්ලා y අක්ෂයේ බිඳුවයි. හරි? ඊට පස්සේ x2 කියන ඛණ්ඩාංකය y2ට අදාළව x2. y2 ඇවිල්ලා මම ගත්තේ 8නේ. එහෙනම් x2 8යි.
අඩු කිරීම y ඛණ්ඩාංකයේ බිඳුවේදී x ඛණ්ඩාංකයේ 10යි පුතේ. මෙතන 10යි. හරි. උත්තරේ ගත්තා 8න් බිඳුවක් ගියාම 8යි 8න් 10ක් ගියාම ඍණ 2යි. පිළිතුර එනවා පුතේ 8 බෙදීම 2 ඒ කියන්නේ 4යි ඍණ 4ක් කියලා පිළිතුරක් එනවා. උඩ එන්නේ y අක්ෂය ඇවිල්ලා ms ඍණ 1යි යට තප්පර කියලා එන්නේ. හරි. මේකට ඒකක එන්නේ ms ඍණ 2ක්. හැබැයි ඍණ උත්තරයක්. පුතේ මෙතන ඇවිල්ලා තියෙන ප්‍රවේගයේ ඍණ කියලා කියන්නේ මෙතන ඇවිල්ලා ත්වරණයක් නෙන්නේ. ත්වරණයේ උත්තර ඍණ උත්තරයක්. ඒ කියන්නේ මෙතන මොකක්ද තියෙන්නේ? මන්දනයක්. මන්දනය සමානයි 4යි ms ඍණ 2යි කියලා අපිට කියන්න. හරි. එතෙන්ද මන්දනය අපි හෙවුවා. හරිද? හා. ඊට පස්සේ වස්තුවේ මුළු විස්ථාපනය සොයන්න. විස්ථාපනය කරන්නේ කොහොමද පුතේ ප්‍රස්ථාරයක් ඇසුරෙන්? ප්‍රස්ථාරය x අක්ෂය සමග සාධන කොටසේ වර්ගඵලය සෙවුවා නම් හරි. හරිද? මේක පුතේ වර්ගඵලය හොයනකොට ආකාර දෙකක් තියෙනවා හොයන්න. එකක් තමයි මෙන්න මේම හොයන්න පුළුවන්. හරිද? එකක් තමයි මේක ත්‍රිකෝණයක්, මේක ත්‍රිකෝණයක්, මේක සුජු කෝණාශ්‍රයක් කියලා හිතලා ඔය තුනේ එකතු කරන්න පුළුවන්. එක. දෙක මේක ට්‍රපීසියමක් නේ. එතකොට මේ සම්පූර්ණ එක ට්‍රපීසියමක වර්ගඵලය හොයන විදිහ හොයන්න පුළුවන්. ක්‍රම දෙකක් තියෙනවා. ඉතින් හැමතිස්සෙම වගේ විභාග වැඩිපුර තියෙන්නේ ත්‍රිකෝණ සහ සුජු කෝණාශ්‍ර නිසා මම ඒ සොරෙන් හොයන්න. නැත්නම් මේක ත්‍රිපීසියමක් කියලා අරගෙන හදන්නත් පුළුවන් වර්ගඵලය. හරි. මම මේකේ මුළු වර්ගඵලය ගන්නම්. මම මේක ලකුණු ටිකක් දාගන්න මේක A මේක B මේක C කොටස කියලා දාගන්නම්. ඔයාලට තේරෙන්නේ. හරිද? වර්ගඵලය A කොටසේ වර්ගඵලය B කොටසේ වර්ගඵලය සහ C කොටසේ වර්ගඵලය එකතු කරලා ගන්න හදන්න. A කොටස ත්‍රිකෝණයක්. ඒක නිසා භාගයයි ආධාරකය 4යි ලම්බ උස 12යි. හරි. ඒකට එකතු කරනවනේ B කොටස සමචතුරස්‍රයක් සුජු කෝණාශ්‍රයක් 4යි මෙතනයි අතර දුර 7න් 4යි 4 පා 6 7 3ක් තියෙනවා නේද පුතේ? එතකොට 3 වරක් ලම්බ උස 12යි. හරි. ඊට පස්සේ C කොටස ඒකත් ත්‍රිකෝණයක්. ඒ කියන්නේ භාගයයි මෙතන ඉඳන් මෙතනට 3යි 1 2 3යි වාරයක් ලම්බ උස 12යි. මේ තුනේ එකතු ගමු පුතේ. 2යි 24යි එකතු කිරීම 12 වරක් 3 36යි මෙතන මේකට මම කපනවා 6යි 6 වරක් 3 18යි. හරි. මේ තුන එකතු කරපුවාම පුතේ 24යි 36යි 18යි එකතු කරපුවාම 6යි 8යි මේක 4යි 8යි 18න් 8 එකක් මෙතන 2යි 3යි 78යි 78යි කියලා එනවා. මේක පුතේ එන්නේ මෙතන සුළු කරවුවොත් එහෙනම් සුළු වෙන්නේ මේ පැත්තට තියෙන කාලයනේ. කාලය සහ ms ඍණ 1. හරිද? කාලයේ තප්පර වාරයක් ms ඍණ 1 තමයි සුළු වෙන්නේ මෙතනදී. හරිද? සුළු නම් මේකට මේක කැපුණාම මීටර තමයි ඉතුරු වෙන්නේ. ඒතර මේක මීටර 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 තුනක් එකතු වෙනවා. ඒ කියන්නේ වර්ගඵලයෙන් අපිට එන්නේ මොකද්ද? විස්ථාපනය කියන කාරණාව වෙනවා. විස්ථාපන. හරි. එහෙනම් මේ පාඩමේ අපිට විශේෂයෙන් ගන්න පුළුවන් කාරණා කිහිපයක් ආවා. විශේෂ කාරණා කිහිපයක් ආවා. මේකට තමයි මේ ගාන හැදෙන්නේ. හරි. මම ඒකේ විශේෂ කාරණා ටික කියන්නම්. අපිට පුතේ මේ පාඩමේ ඉගෙන ගන්න විශේෂම කාරණා තුනයි. එකක් තමයි විස්ථාපන කාල ප්‍රස්ථාරයක අනුක්‍රමණය කියවෙනවා. අනුක්‍රමණයෙන් කියවෙනවා ඒක ඇතුළේ තියෙන ප්‍රවේගය. හරි. දෙවෙනියට අපි කතා කරන්නේ ප්‍රවේග කාල ප්‍රස්ථාරයක ප්‍රවේග කාල ප්‍රස්ථාරයක අනුක්‍රමණයෙන් කියවෙන්නේ ඒකේ තියෙන ත්වරණය. ඒ වගේම ප්‍රවේග කාල ප්‍රස්ථාරයක වර්ගඵලයෙන් එක කියවෙනවා මේ වස්තුව ගමන් කරපු විස්ථාපනය. හරි. එහෙනම් විස්ථාපන කාල ප්‍රස්ථාරයක අනුක්‍රමණ විතරයි ගණනය කරේ.
ප්‍රවේගකාල ප්‍රස්ථාර වල අනුක්‍රම සහ වර්ගඵලයේ දෙකම ගණනය කරන්නේ. හරි. මේ කාරණා ටික තමයි මේ පාඩමේ විශේෂයෙන්ම අපි දැනගත යුතු කාරණා ටික. හරි. හරි පුතේ. ඊට පස්සේ මම කිහිපයක් කියලා දෙනවා. මෙන්න මේ වගේ ටිකක්. විශේෂිත ප්‍රස්ථාර ටිකක් සාමාන්‍යයෙන් සාමාන්‍ය පෙළ විභාගෙට ඉදිගහන ප්‍රශ්න වලට හෝ රචනා ප්‍රශ්න වලට යෝගගත ප්‍රශ්න වලට අහන්න පුළුවන් විශේෂිත ප්‍රස්ථාර ටිකක් තියෙනවා. හරිද? එතකොට ඒ වගේ කියවෙන දේවල් ටික අපි දැනන් හිටපුවාම කෝකද අහන්නේ කියලා ඕන එකට පිළිතුරක් ලියා ගන්න පුළුවන්. ඒ නිසා මෙන්න මේ විශේෂිත ප්‍රස්ථාර ටිකක් මම කියලා දෙනවා. මම ඉස්සෙල්ලාම පුතේ දාගන්න මාතෘකාව විශේෂිත ප්‍රස්ථාර කියලා. එහෙනම් විස්ථාපන කාල සහ ප්‍රවේග කාල ප්‍රස්ථාර කියලා කොටස් දෙකකට මම ගත්තා. ඔයගෙ පුතේ මෙන්න මේ වගේ හැඩයක් ආවොත් විස්ථාපන කාල ප්‍රස්ථාරයක මම මෙන්න මෙහෙම අක්ෂයක් ගහනවා. මෙන්න මේ වගේ එකක් තිබිලා මෙන්න මේ වගේ ප්‍රස්ථාරයක් එනවා. මේ පැත්තේ විස්ථාපනය මම කෙටියෙන් දාන්න මේවා. හරිද? මෙන්න මේ වගේ ප්‍රස්ථාරයක් ආවොත් කියලා හිතන්නකෝ. මේ මෙහෙම ප්‍රස්ථාරයක් යනවා. ඔය වගේ හැඩයකින් ආවොත් මේකේ තේරුම තමයි යම් කිසි විස්ථාපනයක ඉඳන් තමයි පටන් ගෙන තියෙන්නේ. මෙතන තේරුම යම් විස්ථාපනයකට වස්තුව පටන්ගෙන ඒ විස්ථාපනය අඩු කරගෙන ඇවිල්ලා බිඳුවටත් ඇවිල්ලා ඊට ප්‍රතිවිරුද්ධ දිශාවකට යනවා කියන කාරණාව තමයි මෙතන කියන්නේ. ඒ කියන්නේ පුතේ මෙන්න මේ වගේ සිද්ධියක්. අපි කියමුකෝ මෙන්න මෙතන ලක්ෂයක මිනිස්සෙක් ඉන්නවා. හරිද? ඒ කියලා ලක්ෂයක්. මෙයා ආරම්භ කරලා තියෙන්නේ කාලයේ බිඳුවේදී මෙයාගේ ආරම්භය යම්කිසි විස්ථාපනයක තමයි පටන්ගෙන තියෙන්නේ. එතන ඉඳන් විස්ථාපනය අඩු කරගෙන එනවා. ඇවිල්ලා එතනත් පාස් කරලා මේ පැත්තට ගිහිල්ලා. කියන කාරණාව තමයි මේ තියෙන්නේ. හරි? එතකොට මෙන්න මේ වගේ ප්‍රස්ථාරයෙන් කියන්නේ එහෙම එකක්. එතකොට මේ වගේ ප්‍රස්ථාරක මෙතන අනුක්‍රමණය හෙව්වොත් ඒකේ ප්‍රවේගය හොයන්න පුළුවන්. මෙතන අනුක්‍රමණය හෙව්වොත් ඒ මෙතන ඉඳන් මේ පැත්තට ගියොත් ඒකේ ප්‍රවේගය හොයන්න පුළුවන්. හරි. ඔය වගේම ප්‍රස්ථාරයක් ආවයි කියලා හිතමුකෝ අපි ප්‍රවේග කාල ප්‍රස්ථාරයක්. මෙන්න මේ වගේ එකක්. මේ පැත්තට කාලය, මේ පැත්තට ප්‍රවේගය පුතේ. හරි? ප්‍රවේග කාල ප්‍රස්ථාරයක් ආවා කියලා හිතමු හොය හැඩ එහෙම තියෙනවා. මෙතනදි කියවෙන්නේ මොකද්ද? මෙතනදි කියවෙන්නේ පුතේ හරියට යම්කිසි වස්තුවක් ආරම්භයේදී ප්‍රවේගයෙන් ගමන් කරනවා. ආරම්භයේදී ප්‍රවේගයෙන් ගමන් කරනවා. හැබැයි එන්න ප්‍රවේගය අඩු වෙනවා කියලා මම කියනවා. මෙතනදි කියන්නේ මෙන්න මෙහෙම වගේ වස්තුවක්. හරියට පුතේ බෝලයක් මෙන්න මෙහෙම පල්ලෙහා ඉඳලා උඩ දානවා වගේ වැඩක්. මේ කියන්නේ. අපි බෝලයක් මෙහෙම උඩ දානකොට පටන් ගන්නකොටම ආරම්භ ප්‍රවේගයක් තියෙනවා. මේ මෙතනදී යම්කිසි ප්‍රවේගයක් තියෙනවා. මම මෙතන දාගන්නම්කෝ 10යි කියලා. එහෙනම් මේ පටන් ගන්න තියෙන්නේ 10යි. හරිද? ප්‍රවේගයකින්. ප්‍රවේගයෙන් උඩ දාපුවාම ඔය බෝලේ උඩට යන්න පුතේ ප්‍රවේගය අඩු වෙනවා. අඩු වෙලා යම් තැනකදී ඔය බෝලයේ ප්‍රවේගය බිඳුවක් වෙනවා. ඔය බෝලේ ප්‍රවේගය බිඳුවක් වෙනවා පුතේ. අන්නේ ප්‍රවේගය මේ එන්න අඩු වෙලා ගිය ප්‍රවේගය බිඳුවක් ඉච්ච අවස්ථාව තමයි මේ. ඊට පස්සේ ඔක උඩ ගිහිල්ලා ආපහු පල්ලෙහාට යනවා. ඒ කියන්නේ ආපහු එන්න ප්‍රවේගය මොකද වෙන්නේ? වැඩි වෙනවා. ප්‍රවේගය වැඩි වුණාට ප්‍රවේගයේ දිශාව වෙනස් වෙනවා. මේ පල්ලෙහාට එන්නේ යනකොට මේ පැත්තට එනකොට මේ පැත්තට. දිශාව මාරු වෙන නිසා මෙන්න මේ ඍණ පැත්තකට එනවා. ප්‍රවේගය. අන්න ඒ විදිහට පුතේ ප්‍රවේගය ඍණ වෙලා මේ පැත්තට යනවා. ඔන්න ඔය කාරණාව වගේ එකක් තමයි මෙතනදි කියන්නේ. හරිද? ප්‍රවේග කාල ප්‍රස්ථාරයක් වෙනවා. හරි. හරි පුතේ. මේ ප්‍රස්ථාරය ඇදලා මේකට ලියන්න මෙහිදී යම් විස්ථාපනයකින් ආරම්භ වී විස්ථාපනය අඩු වෙමින් පැමිණ ඍණ දිශාවට විස්ථාපනය සිදු වී ඇත කියන ලියන්න. මෙතන පුතේ ලියාගන්න යම් ආරම්භක ප්‍රවේගයකින් ආරම්භ වී ප්‍රවේගය අඩු වෙමින් ගමන් කර ප්‍රවේගයේ බිඳුවට පැමිණ නැවත ප්‍රවේගයේ දිශාව මාරු වී ප්‍රවේගය වැඩි වෙමින් ගමන් කියලා ලියන්න. හරි. ඊළඟ ප්‍රස්ථාරයට යන්නම් මම තවත් ආකාරයක්. මෙන්න මේ වගේ එකක් හිතන්නකෝ. හරිද? මේ වගේ ප්‍රස්ථාරයක් හිතන්නකෝ. මෙන්න මේ විස්ථාපන කාල ප්‍රස්ථාරයක් තියෙනවා. ඒක මෙන්න මේ වගේ. හරි? මෙතනදී මම කියනවා මෙන්න මේ වගේ ප්‍රස්ථාරයක්. මෙහෙම යෝ ප්‍රස්ථාරයක්. හරි? මේකෙත් ප්‍රවේග කාල ප්‍රස්ථාරයක් වෙනවා. මෙන්න මේ වගේ හැඩයක්ම තියෙනවා. හරි? ඒකෙත් මෙන්න මේ වගේ හැඩයක්මයි තියෙන්නේ.
එහෙම එකක මොකද්ද ඔය සිද්ධිය? මේ කතා කරන්න පුතේ විස්ථාපනය එන්න විස්ථාපනය වැඩි වෙලා තියෙනවා. හරිද? ඒ කියන්නේ පුද්ගලයෙක් මෙන්න මෙතන හිටියොත් එහෙම පුද්ගලයෙක් මෙන්න මෙහෙම ඉන්නවා නම් ඔයා මෙන්න මේ පුද්ගලයා එන්න විස්ථාපනය වැඩි කරගෙන තියෙනවා. වැඩි කරගෙන ආපහු මේ විස්ථාපනය මෙහෙම අඩු කරගෙන තියෙනවා. අඩු කරගෙන නැවත අනිත් පැත්තට ගමන් කරලා තියෙනවා. ඔන්න ඔක තමයි මේ කාරණා. මුලින්ම මේ පැත්තට යනවා, ආපහු මේ පැත්තට එනවා, ආපහු මේ පැත්තට යනවා. ඔන්න ඔය ප්‍රස්තාර තමයි අද විස්ථාපනය වෙනස් වෙලා තියෙන්නේ. හරි? එතකොට මෙතනදී පුතේ කියවෙන්නේ වෙන්න මෙහෙම එකක්. යම්කිසි පුද්ගලයෙක් ඉන්නවා මොකක් හරි වස්තුවක් තියෙනවා එන්න මෙයාගේ ප්‍රවේගය වැඩි වෙනවා. ඒ කියන්නේ එන්න මෙයාගේ ප්‍රවේගය වැඩි වෙනවා. අපි උදාහරණයක් කියමු බින්දුවෙන් පටන් ගන්න තියෙන්නේ. මේව මොකක් හරි වාහනයක් කියලා හිතමුකෝ. මේ වාහනයක බින්දුවෙන් පටන් ගන්න තියෙන්නේ. එන්න ප්‍රවේගය වැඩි වෙලා ගිහිල්ලා යම් අවස්ථාවකදී ඒ ප්‍රවේගය උච්චතම වෙනවා. ඊට පස්සේ මොකද කරන්නේ? එයා ප්‍රවේගය අඩු කරනවා. හරිද? එයා ප්‍රවේගය මොකද කරන්නේ පුතේ? අඩු කරනවා. එන්න මේ වේගෙන් යනවා. බින්දුවෙන් පටන් ගන්නවා. අපි කියමුකෝ මෙතන උත්තරේ ප්‍රවේගය මේ පැත්තට ගත්තාම 20යි කියන්නේ මොකද? එහෙනම් මෙයාගේ මෙතන යනකොට 20ක් වෙන්න මෙයා ප්‍රවේගය වැඩි කර ගන්නවා පුතේ. වැඩි කරගෙන මෙයා ඊට පස්සේ පුතේ මෙතන යන බ්‍රේක් ගහනවා. එහෙම ඉන්නවා. එන්න ප්‍රවේගය අඩු කර ගන්නවා. මන්දනය වෙනවා. මන්දන වල යම් කිසි දුරකදී මෙයා ප්‍රවේගය බිඳුව කර ගන්නවා. ආපහු බිඳුවට එනවා. ඊට පස්සේ මොකද කරන්නේ? බිඳුවට නතර කරලා පැත්ත මාරු කරනවා. ඒ කියන්නේ දිශාව මාරු කරනවා. දිශාව මාරු කරලා ආපහු අනිත් පැත්තට එනවා කියන එක තමයි කියන්නේ. කොච්චරක් දුර ආවද එව්ව මෙව්ව නැහැ. ඒව කවදාරි හවුවොත් ඒ විදිහට චලිතයක් තමයි මෙතන සඳහන් වෙන්නේ. හරිද? ඒතර මෙතනදි කියන්නේ විස්ථාපනයක් ගැන. ප්‍රවේගකාල ප්‍රස්ථාර කියන්නේ ප්‍රවේගයක් ගැන. ඔය දෙකේ වෙනස හොඳට වටහා ගන්න ඕනේ පුතේ. හරිද? විභාගයේ අහන නිපුණතා මට්ටමත් ඕකම තමයි. හරි? හරි. ඊළඟ කාරණාව තව විශේෂ ප්‍රස්ථාර කිහිපයක් තියෙනවා. හරිද? අර සිලබස් එකේ පරණ සිලබස් වලත් එහෙම තිබ්බ ප්‍රස්ථාර. ඒ කියන්නේ ඉස්සර පාස් පේපර්ස් ප්‍රශ්න බලනවා නම් එහෙම ඒකෙදි හම්බුන ප්‍රස්ථාර කිහිපයක් තියෙනවා. ඒ ටික මම පොඩ්ඩක් කියන්නම්. විස්ථාපන කාල ප්‍රස්ථාරයක වෙන්න මෙහෙම හැඩයක් ආවා. ඔතෙන්ද කියුනේ මොකද්ද පුතේ? මේ x අක්ෂයට වෙන්න මෙහෙම එන්න කෝණය වැඩි වුණා. ඒ කියන්නේ අනුක්‍රමණය වැඩි වුණා. අනුක්‍රමණය වැඩි වුණා කියන්නේ ප්‍රවේගය වැඩි වුණා. ඒ කියන්නේ ප්‍රවේගය වුණා කියන්නේ මේ තොරණය. තොරණයක් කතා කරන්නේ. ප්‍රවේග කාල ප්‍රස්ථාරයේ විස්ථාපන කාල ප්‍රස්ථාරයක මෙහෙම එකක් આવොත් මේක තොරණයක්. හරිද? දැන් ප්‍රවේග කාල ප්‍රස්ථාරයක කොහොමයක් එන්න පුළුවන්ද? පුතේ ප්‍රවේග කාල ප්‍රස්ථාරයක මෙහෙම එකක් આવොත් නම් ඒක තාම ඔකට කියලා දෙන්න මට්ටමක් නැහැ. හරිද? මෙතනදි කියවෙන්නේ මෙතන අනුක්‍රමණය වැඩි වෙනවා. ප්‍රවේග කාල ප්‍රස්ථාරයක අනුක්‍රමණය කියන්නේ තොරණය. එන්න තොරණය වැඩි වෙනවා. තොරණය වැඩි වෙන ශීඝ්‍රතාවක් ගැනයි කියන්නේ. මෙතන ප්‍රවේගය වැඩි වෙනවා. ප්‍රවේගය වැඩි වෙනවා කියන්නේ තොරණය. මෙතනද වෙන්නේ තොරණය වැඩි වෙන්නේ. ප්‍රවේග කාල ප්‍රස්ථාරයක අනුක්‍රමණය කියන්නේ තොරණයනේ පුතේ. තොරණය වැඩි වෙනවා. එහෙනම් තොරණය වැඩි වීමේ ශීඝ්‍රතාව මෙතන සිද්ධ වෙන්නේ. හරි පුතේ. ඊළඟ කාරණාව. එහෙම එකක් අපිට කියලා දෙන්න නෑ සිලබස් එකේ. හරි. ඊළඟ කාරණාව මෙන්න මේ වගේ ප්‍රස්ථාරයක් ආවොත් මෙතන එන්න අනුක්‍රමණය අඩු වෙනවා කියලා කිව්වා. අනුක්‍රමණය කියලා කියන්නේ මේක තොරණයනේ. එහෙනම් පුතේ මෙතන අනුක්‍රමණය අඩු වීම ප්‍රවේගය අඩු වෙනවා ශීඝ්‍රතාව. ඒ කියන්නේ මෙතන මන්දනයක් වෙනවා. හරිද? ඒතර මෙතන ගියොත් එහෙම මෙතනත් අර කාරණාව තමයි වෙන්නේ. මම තොරණය මේ අඩු වීමේ ශීඝ්‍රතාවක් කියලා තමයි කියවෙන්නේ. හරිද? ඉතින් මේවා සිලබස් එකේ නෑ. දැන් මේව එහෙම කතා කරන්නේ නෑ පුතේ. හරිද? මේක නම් ඔය එක තැනක දෙක තැනක පොඩ්ඩක් අහලා තියෙනවා. 1900 බර ගණන් වල වගේ. හරිද? විස්ථාපන කාල ප්‍රස්ථාරයක පුතේ වෙන්න මේ වගේ එකකින් කියන්නේ නිශ්චලයි කියලා. ප්‍රවේග කාල ප්‍රස්ථාරයක මේකින් කියන්නේ ඒකාකාර ප්‍රවේගයෙන් ගමන් කරනවා කියලා. හරිද? ඒකාකාර ප්‍රවේගය තමයි කියන්නේ. හරිද? හරි. ඔය වෙනස්කම් ටික දැනගන්න ඉන්න ඕනේ. හරිද? හරි. අන්තිමට මම තව ටිකක් මතක් කරලා දෙන්නම්. හරිද? විස්ථාපන කාල ප්‍රස්ථාරයක මෙහෙම එනවා නම් මෙතනදි කියන්නේ මොකද්ද? නිශ්චලයි. මෙතන විස්ථාපන කාලය. මෙතන ප්‍රවේග කාල ප්‍රස්ථාරයක මෙහෙම එනවා නම් පුතේ කියන්නේ ඒකාකාර ප්‍රවේගයෙන් ගමන් කරනවා කියලා කියනවා. හරිද? එතකොට පුතේ විස්ථාපන කාල ප්‍රස්ථාරයක මෙහෙම එකක් ආවොත් මෙතින්ද කියවෙන්නේ ඒකාකාර ප්‍රවේගය කියලා කියනවා.
හරිද? මෙයා ඒකාකාර ප්‍රවේගය. එතකොට ප්‍රවේගාකාර ප්‍රස්ථාරයක පුතේ මෙන්න මේ වගේ හැඩයක් ආවොත් මෙතෙන්ද කියවෙන්නේ ඒකාකාර ත්වරණය. හරි. ඊළඟ කාරණාව විස්ථාපන කාල ප්‍රස්ථාරයක මෙහෙම හැඩයක් ආවොත් විස්ථාපන කාල ප්‍රස්ථාරයක පුතේ මෙවැනි හැඩයක් ආවොත් අපි ඒකට කියන්නේ ඍණ ඒකාකාර ප්‍රවේගයක්. ඒ කියන්නේ දිශාව මාරු වෙලා තියෙන එක. හැබැයි මෙන්න මේ වගේ ප්‍රවේග කාල ප්‍රස්ථාරයක මේ වගේ හැඩයක් ආවොත් මේකෙන් කියවෙන පුතේ ඒකාකාර මණ්ඩල. ඔන්න ඔය කාරණා ටිකක් දැනගෙන ඉන්න ඕන. හරි? ඔය කාරණා ටික ඔයාලගේ නෝට් එකේ දාගන්න. හරිද? හරි. හරි පුතේ. දැන් අපි පාඩමේ අන්තිම කොටසට යන්න හදන්නේ. අපි ඊට පස්සේ දාගමු ගුරුත්වජ ත්වරණය කියලා. හරිද? දාන මාතෘකාව ගුරුත්වජ ත්වරණය. පුතේ ගුරුත්වජ ත්වරණය කියලා කියන්නේ යම්කිසි ග්‍රහලෝකයක ඒ ග්‍රහලෝකයේ කෙරෙහි ඇදගැනීමේ බලයක් තියෙනවා. දැන් උදාහරණයකට අයිසැක් නිව්ටන් කෙනෙක් හොයාගත්තා පෘථුවියට මේ ඇදගැනීමේ බලයක් තියෙන එකට කියනවා ගුරුත්වාකර්ෂණ බලය කියලා. ඒ ගුරුත්වාකර්ෂණ බලය නිසා යම් වස්තුවක් පෘථුවිය දෙසට ඇදිලා එනවා. ඒ ඇදිලා එන එකට අපි කියනවා ගුරුත්වාකර්ෂණ බලය කියලා. ඒ ඇදිලා එන ත්වරණයක් තියෙනවා. ඒ බලය නිසා ඇදෙන ත්වරණයක් තියෙන එකට අපි ගුරුත්වජ ත්වරණය කියලා කියනවා. ගුරුත්වජ ත්වරණය කියලා කියනවා. මේ ගුරුත්වජ ත්වරණය කියන එක පුතේ ගණනය කරපු අගයක්. ඇත්තටම මේ අගය 9.8යි ms ඍණ 2යි. හැබැයි මේක ආසන්න වශයෙන් සමාන කරලා ගන්නවා 10යි ms ඍණ 2කට. ගණිතය ගණන් හදන්න එහෙම අපි ගන්නවා ඔය විදියට. හරිද? මෙන්න මේක දැනගන්න ඕන. උදාහරණයකට අපි ඕකෙන් ඉතින් ගානක් හැවුවොත් අහන්නේ පුතේ මෙන්න මේ වගේ එකක්. අපි මොකක් හරි උසකින් තියෙන වස්තුවක් නිශ්චලතාවයේ තියෙන වස්තුවක් පහළට වැටුණොත් තප්පර දෙකක් ඇතුළත ඒකේ ප්‍රවේගය කොච්චරකට වැඩි වෙනවද නැත්නම් කොච්චර දුරක් ගමන් කරාද ඔය වගේ ප්‍රශ්නයක් තමයි පුතේ එහෙමත් ඇහෙන්නේ. හරිද? එතකොට පුතේ මෙයාගේ ආරම්භක ප්‍රවේගය පටන් ගන්නකොට බිඳුවෙන් පටන් ගන්නවලු. පළවෙනි තප්පරේ යනකොට මෙයාගේ ත්වරණය 10යි නේ පුතේ. එහෙනම් එක තප්පරයකදී තප්පරයක් ඇතුළත මෙයාගේ ප්‍රවේගය 10යි වෙනවා. දෙවන තප්පරය යනකොට ආපහු ඒ 10 නම් තව 10ක් යන. ඒ කියන්නේ දෙවෙනි තප්පරයේදී මෙයාගේ ප්‍රවේගය 20ක් වෙනවා. කියන කාරණාව තමයි කියන්නේ. තප්පර දෙකක් ඇතුළත මෙයා මීටර 20ක් ගමන් කරලා තියෙනවා කියලා කියන්න පුළුවන්. හරි පුතේ. දැන් ඔන්න ඔය විදිහට යම්කිසි වස්තුවක් මෙහෙම උඩ ඉඳන් අතෑරියොත් එහෙම බිමට වැටෙනව නෙවෙයි. යම්කිසි ප්‍රවේගයකින් ඒ ත්වරණයකින් එන්න ප්‍රවේගය වැඩි වෙනවා. ඒකට අපි කියනවා ත්වරණයක් කියලා. දැන් ඔහොම අහනකොට මෙන්න මෙහෙම එක්කුත් හිතන්න පුළුවන් පුතේ. දැන් ආකාශයේ තියෙන වැහි බිඳුවක් තියෙනවා. හරිද? ආකාශයේ තියෙන වැහි බිඳුවක් අරගෙන මෙහෙම ඉහළ ආස් තියෙන්නේ. හරිද? පල්ලෙහාට වැටෙන්න පුතේ කිලෝමීටර් 5ක් විතර තියෙනවා පුතේ. එන උස තියෙන්නේ ඈ. හරිද? එහෙනම් පල්ලෙහාට වැටෙනකොට ඔය වැහි බිඳුව පුතේ එන්න ත්වරණය වැඩි වෙනවා. ත්වරණය වැඩි වෙලා මාල් ත්වරණයකින් පල්ලෙහාට එන්න ඕනේ. පුතේ ඔච්චර ත්වරණය වැඩි වුණොත් එහෙම පල්ලෙහාට එනකොට වැහි බිඳුව පුතේ අපේ ඇඟේ වැටුණොත් එහෙම ඇඟ හිල් කරගෙන යන ත්වරණයක් ඔබට ඇවිල්ලා තියෙනවා. එහෙම වෙන්නේ නැහැ. හරිද? ඕකේ යම් කිසි අවස්ථාවක් තියෙනවා පුතේ වෙන්නේ මෙහෙම එකක්. ඔක ඉස්සරහට සිලබස් එකෙන් පිට කතාවක් මම මේ කියන්නේ. මෙයා පුතේ එන්න ප්‍රවේගය වැඩි වුණොත් හරිද? මෙහෙම එන්න ත්වරණයක් ඇති වෙනවා. හරිද? එන්න මේ වැහි බිඳුව එන්න ත්වරණය වැඩි වෙලා උඩරමයටම ගිහිල්ලා එතනින් එහාට ත්වරණය වැඩි වෙන්නේ නැහැ. ඒකාකාර ප්‍රවේගයෙන් තමයි ආයෙ එන්නේ පල්ලෙහාට. අන්නේ ඒකාකාර ප්‍රවේගයෙන් කරන අවස්ථාවට ලක්ෂණ අවස්ථාවට අපි කියනවා ආන්ත ප්‍රවේගී කියලා එකක් කියනවා. හරිද? එතනින් එහාට ප්‍රවේගය වැඩි වෙන්නේ නැහැ. හරිද? එහෙම කතාවක් උසස් පෙළේදී ඉගෙන ගන්න තියෙනවා ඔයාලට. හරිද? භෞතික විද්‍යාව ඉගෙන ගත්තොත් ඉස්සරහට. හරි. පාඩමේ කතා කරන්න තියෙන්නේ මෙන්න මෙච්චරයි. හරිද? සාරාංශ වශයෙන් උත් මේ වගේ උත් මොනවා හරි ප්‍රශ්න තිබුණොත් අහන්න. හරි? හරිද? එහෙනම් අපි අද පන්තියේ සමුගමු ඊළඟ දවසේ හම්බෙමු. ආයෙ බලන්න.